ආම අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නය මිනිසාගේ ආහාර මාර්ගයේ කොටසක් රූපයේ දැක්වේ ඒක පිළිතුරු සපයන්නලු 1 2 3 4 කොටස් වල නම් කියන්න බලන්න එක්කෙනෙක් 1 2 කොටස් 1 2 3 4 1 දැන් ඔයගොල්ලෝ මේක හොඳට බලන්න රූප මේ දැන් මම මෙහෙම කියන්න හේතුව තමයි මම ඉස්සෙල්ලා ක්ලාස් එකේ ඇහුවා එක කියන එකට කිව්ව සංස්ථානික මහා දමනීය කියලා. දැන් ඕගොල්ලෝ දැන් අර ඔක්කොම පටලගෙන නේ තියෙන්නේ. ඕගොල්ලෝ බලන්න මේ රූපේ දිහා හොඳට බැලුවම පේන මේ එක කියන බටය ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන ආහාර මේ ආමාශයට. එහෙනම් මොකද්ද මේක? එක කියන්නේ අන්න ස්රෝතය. ඒක පැහැදිලිනේ එක අන්න ස්රෝතය. දෙක ග්‍රහණි නැම්මේ තිරස්පතක තියෙන අවයවය. අග්න්‍යාසය. දෙක අග්න්‍යාසය. තුන අක්මාව. පිත්තාශය. ඊළඟට ආමාශයට ළඟාවන ආහාරවල තිබිය හැකි එන්සයිමයක් නම් කරන්න. මේ ආමාශයට ළඟා වෙන ආහාරවල තියෙන්නම නම් තියෙන්න ඕන අනිවාර්යෙන් මුඛය. දැන් මුඛය අන්න ස්රෝතේ ආමාශය. අන්න ස්රෝතේ එන්සයිම නැහැනේ. එහෙනම් මුඛයේදී ශ්‍රාවය වන එන්සයිම මොකද්ද? මුඛයේදී ශ්‍රාවය වන එන්සයිම කේටමයිලේස්. එහෙම නැත්නම් අපි කියනවා කේටමයිලේස්. කවදාවත් ඔයගොල්ලෝ ලියන්න එපා ඇමයිලේස් කියලා. ඇමයිලේස් නෙවෙයි කේට ඇමයිලේස්. එහෙම නැත්නම් ටයලී. හරිද? ඊළඟ ජීර්ණ ඵලයක්. දැන් අපේ කටේදී ආහාර ජීර්ණය නොවනට පොඩ්ඩක් හරි ජීර්ණය වෙන්න පුළුවන්. මොකද්ද කරන්නේ මේ ඇමයිලේස් වලින්? පිෂ්ඨය පත් කරන මොන බවටද? මෝල්ටෝස් බවට. එහෙනම් ජීර්ණ ඵලය තමයි මෝල්ටෝස්. අපි කන කෑම ටිකක් වෙලා දැන් හිතන්න මෙහෙම කවුරු හරි බත් කන්නේ ගොඩාක් හිමි. බත් මේ දකින්නකොට මේ කොට්ටාසෙන් කතා කරන්නේ. හරිද? අර විනාඩියක් දෙන්න. ඊළඟට අපි කතා කරේ තුන්වෙනි එක තියෙන්නේ 3A ආමාශයේදී ආහාරයට එක්වන එන්සයිම දෙකක්. ආමාශයේදී ආහාරයට එක්වන එන්සයිම දෙකක් තමයි පෙප්සින් හා රෙනින්. HCl දැන් ඔය ඔන්න ඔය ප්‍රශ්න කතා කරද්දී සමහර අය HCl කියලා. HCl කියන්නේ එන්සයිමයක් නෙවෙයි. පෙප්සින් හා රෙනින් ආමාශයේදී ආහාරයට එක්වන එන්සයිම දෙකක් පෙප්සින් හා රෙනින්. ඊළඟ ප්‍රශ්නේ කියන ආමාශයේදී ප්‍රෝටීන ජීර්ණය වන්නේ අර්ධ වශයෙන්. ඒ පැහැදිලි කිරීමට ප්‍රෝටීන වල සිදුවන විපර්යාසය. ඒතකොට ආමාශයේදී ප්‍රෝටීන මෙහෙම ලියන්න පුරුදු වෙන හැමතිස්සෙම ප්‍රෝටීන ඊතලය පොලිපෙප්ටයිඩ්. පොලිපෙප්ටයිඩ් මෙතන ඕන්න ලියන පෙප්සින්. පෙප්සින් මගින් ආහාර පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා ප්‍රෝටීන ආහාරවල තියෙන ප්‍රෝටීන. ඊට පස්සේ හතරවෙනි කොටස අංක 2 ලෙස නම් කරන ලද අවයවයෙන් ග්‍රහණියට එක්කරන ජීර්ණ යුෂය අඩංගු එන්සයිම්. අංක 2 කියන්නේ අග්න්‍යාශය. හරිද? අග්න්‍යාශයෙන් ග්‍රහණියට එකතු කරන ජීර්ණ යුෂයේ තියෙන අග්න්‍යාශය කුස එන්සයිම තුනක් තියෙනවා. එකක් තමයි ඇමයිලේස්. ඇමයිලේස් ඊළාට ට්‍රිප්සින් ඊළාට ලයිපේස්. ඔන්න එන්සයිම තුන. ඇමයිලේස්, ට්‍රිප්සින්, ලයිපේස්. ඇමයිලේස්, ට්‍රිප්සින්, ලයිපේස්. ඔයගොල්ලෝ මේ පොතේම පෙළ පොතේම මේක මේ පැන්සලෙන් ලියා ගන්න. හරිද? ආයි වෙන කොළවල ලියන්න ඕනේ නැහැ. පෙළ පොතේම පැන්සලෙන් ලියා ගන්න. ඇමයිලේස්, ට්‍රිප්සින්, ලයිපේස්. ඊට පස්සේ ඒකේ B කොටස මේද ජීර්ණයට බලපාන ශ්‍රාව දෙකක්. මේද ජීර්ණයට බලපාන ශ්‍රාව දෙක තමයි ලයිපේස් සහ ලයිපේස් කියන එන්සයිමය ලිපිඩ පත් කරනවා මේද අම්ල හා ග්ලිසරෝල් බවට. අනිත් එක තමයි පිත්යුෂය. ලයිපේස් සහ පිත්යුෂය. පිතෙන් ලිපිඩ තෛලෝදකරණය කරනවා. ලයිපේස් වලින් ලිපිඩ මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් කරනවා. එහෙනම් පිත්යුෂය හා ලයිපේස් කියන එන්සයිමය තමයි මේද ජීර්ණයට බලපාන ශ්‍රාව දෙක. එම ශ්‍රාව දෙක එක C කොටස එම ශ්‍රාව දෙක නිපදවන අවයව. ලයිපේස් නිපදවන්නේ අග්න්‍යාශයේ, පිත්යුෂය කියන්න බලන්න පිත්යුෂය කොහෙද නිපදවෙන්නේ? පිත්යුෂය මාවේ. වැරදිලාවත් පිත්තාශය කියලා ලියන්න එපා. පිත්තාශය කරන්නේ පිත ගබඩා කරන එක. ගබඩා කරන්නේ පිත්තාශය. නිපදවන්නේ අක්මාවයි.
අන්න ඒක හොඳට පැහැදිලිව මතක තියාගන්න. ඊළඟට ગેස්ට්‍රයිටිස් යන ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයකි. එසේ එම රෝගී තත්ත්වය බහුල වීමට බලපාන කාලීන හේතු තුනක්. ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න බලපාන කාලය ඔගොල්ලන් ඔයගොල්ලන්ට. මොකද નિયમિત වේලාවට ආහාර නොගැනීම, අම්ල අධික ලවණ අධික ආහාර ගැනීම. ඊළඟට තව එකක් තමයි මත්පැන් භාවිතය. ඊළඟට අර කියන්නේ මානසික ආතතිය. සමහර අය හරියට කෑවට වැඩක් නැහැ. මනස අවුල් නම් මානසික ආතතියෙන් පෙළෙනවා නම් ඒ ગેස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. හරිද? ඒ වගේ එකක් ගන්න පුළුවන්. පස්වෙනි කොටස ප්‍රෝටීන ජීරක එන්සයිම වගේ ආහාර මාර්ගයේ බිත්තිය ජීර්ණය නොවන්නේ ඇයි? දැන් ආහාර මාර්ග බිත්තිය ජීර්ණය වෙන්නේ නැහැ මේ ප්‍රෝටීන ජීරක එන්සයිම වලින්. ට්‍රිප්සින්, පෙප්සින් වගේ ඒවා ප්‍රෝටීන ජීර්ණය කරන්නේ. ඒකෙන් ආහාර මාර්ග බිත්තිය ආරක්ෂා වෙලා තියෙන්නේ ඇයි කියලා අහනවා. ජීර්ණය නොවි ආරක්ෂා වෙලා තියෙන්නේ ඇයි? කියන්න බලන්න උත්තරය. ප්‍රෝටීන ජීරක එන්සයිම මගින් ආහාර මාර්ග බිත්තිය ජීර්ණය නොවන්නේ ඇයි? කියන්න බලන්න. මොකක්ද හේතුව? ඉක්මනට වෙලා ගන්න නැතුව කියන්නේ. ප්‍රෝටීන ජීරක එන්සයිම මගින් ආහාර මාර්ගයේ බිත්තිය ජීර්ණය නොවන්නේ ඇයි? මොකක්ද හේතුව? මේ ආහාර මාර්ග බිත්තිය ජීර්ණය නොවී තියෙන හේතුව. ඉක්මනට මොකක්ද හේතුව? අපේ ආහාර මාර්ග බිත්තිය මම අද දැක්කා. ඒකයි මම මේ කිව්වේ මේ අර 9 වසරේ දරුවන්ට මම අද පෙන්නුවා එන්ඩොස්කෝප් පරීක්ෂණයක්. ඔයාලා දන්නවනේ එන්ඩොස්කෝප් එක කියන්නේ මොකක්ද කියලා. ඒකේ වීඩියෝ එකක් පෙන්නුවා. ඒකෙන් මට මතක් වුණේ. හරිද? මේ අපේ ආහාර මාර්ගය ඇතුළට මෙහෙම කැමරා එකක් දැම්මම ආහාර මාර්ගය ඇතුළ බලා ගන්න පුළුවන්. ඒකේ තුවාල තියද, ඒකේ ওই ගැටි තියද, පිළිකා වගේ දේවල් හටගෙන තියද කියලා බලන්න එන්ඩොස්කෝපේ දානවා. දැන් මම කොහොමද පේන්නේ? නිකන් හොඳට වේලිච්ච බිත්තියක්ද පේන්නේ? සෙවල තියෙන ශ්ලේෂ් මලයෙන් පිරිච්ච වතුර වගේ තියෙන බිත්තියක්ද පේන්නේ? එන්ඩොස්කෝප් එකෙන් බැලුවම මේ මුකයෙන් පටන් අරන් ආමාශය කොහොම දිගටම මතක තියාගන්න මේ ආහාර මාර්ග බිත්තියේ තියෙනවා ශ්ලේෂ් මල ස්තරය. ඔන්න ඔය ශ්ලේෂ් මල ස්තරය ඉවත් වුණාම තමයි ગેස්ට්‍රයිටිස් කියන්නේ. ශ්ලේෂ් මල ස්තරය ප්‍රදාහයට පත් වෙනවා. ඊට පස්සේ බිත්තිය ජීව වෙනවා. ප්‍රෝටීන ජීරක එන්සයිම් වලින් හා ආම්ල වලින්. ඒ ශ්ලේෂ් මල ස්තරය තියෙන නිසා තමයි ආහාර මාර්ග බිත්තිය ආරක්ෂා වෙලා තියෙන්නේ. එහෙනම් ඔකේ උත්තරේ එන්නේ ප්‍රෝටීන ජීරක එන්සයිම මගින් ආහාර මාර්ගයේ බිත්තිය ජීර්ණය නොවන්නේ ඇයි? ශ්ලේෂ් මල ස්තරයක් ආහාර මාර්ග බිත්තියට පිටතින් නැති නිසා. උත්තරේ ලියාගන්න. ශ්ලේෂ් මල ස්තරයක් ආහාර මාර්ග බිත්තියට පිටතින් නැති නිසා. ඒ ශ්ලේෂ් මල ස්තරයේ තියෙන නිසා තමයි ආහාර ජීර්ණය වෙන්නේ. ප්‍රෝටීන මගින් මේ ආහාර මාර්ග බිත්තිය ජීර්ණය වෙන්නේ නැත්නම් ආහාර මාර්ග බිත්තිය දිය වෙනවා. හරිද? උත්තරේ විදිහට ලියාගන්න. ඊළඟ ප්‍රශ්නය 2. මිනිසාගේ ශ්වසන පද්ධතියේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියට අදාළ අවයවයක් හා එහි අභ්‍යන්තර ව්‍යුහයට අයත් කොටසක් රූපවල දැක්වේ. ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියට අපි බලමු ABCD කොටස් උත්තරව ලකුණු කරගමු. A ශ්වාසනාලය, B ශ්වාසනාලිකා, C අනුශාසනාලිකා නැත්නම් ශාඛා ශ්වාසනාලිකා එක බෙදෙනවා තමයි කවන්නේ. A ශ්වාසනාලය, B ශ්වාසනාලිකා, C අනුශාසනාලිකා, D ගර්තය. D ගර්තය. D ගර්තය. හරි. ඒකේ පළවෙනි කොටස දැන් පුළුවන් ABCD කොටස් නම් කරන්න. ඒක හරි. 2. රූපේ දක්වා ඇති ශ්වසන පෘෂ්ඨය කුමක්ද? මම ඕක ඔයගොල්ලන්ට කියලා දෙනවා. ශ්වසන පෘෂ්ඨය කියන්නේ වායු හුවමාරුව සිද්ධ වෙන තැන. අපේ නම් ගර්ත බිත්තිය. උත්තරේ ගර්ත බිත්තිය. මාළුවෙක්ගේ නම් කරමලේ. එහෙම නැත්නම් අපි කියන ජලක්ලෝම. ගැඩි විලාගේ නම් තෙත සම. හරිද?
ඊට පස්සේ එහිදී වායු අමාරුව කාර්යක්ෂම සිදු කිරීම සඳහා ශ්වසන පෘෂ්ඨයේ දක්නට ඇති අනුවර්තන දෙක. දෙක නෙමෙයි හතරයි. හතරම ලියා ගන්න. තෙත් වීම, තුනී වීම, වාහිනීමත් වීම, වර්ගඵලය වැඩි වීම. තෙත් වීම, තුනී වීම, වාහිනීමත් වීම, වර්ගඵලය වැඩි වීම. මේ ටික තමයි හතර. තෙත් වීම, තුනී වීම, වාහිනීමත් වීම, වර්ගඵලය වැඩි වීම. තෙත් වීම, තුනී වීම, වාහිනීමත් වීම, වර්ගඵලය වැඩි වීම. හරිද? ඊළඟට P හා Q නාලවල ගමන් කරන රුධිරයේ සංයුතිය සැලකූ විට එහි ඇති වෙනස්කම් දෙකක්. PQ දැන් ඕක PQ මොකක්ද කියන එක තේරුම් ගන්න ඔය ඊතල දෙකේ. Q කියන්නේ ගර්තවලට එන රුධිරය. P කියන්නේ ගර්ත වලින් එළියට යන රුධිරය. සරලව කියනවා නම් Q කියන්නේ දමනිය, P කියන්නේ ශිරාව. අපි ඉගෙනගෙන තියෙන ගර්ත වලට එන රුධිරයේ ඔක්සිජන් අඩුයි, කාබන් ඔක්සිජන් වැඩි රුධිරයනේ ඔක්සිජන් අඩුයි, කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප වැඩි. එහෙනම් Q වලට ලියන්න පුළුවන් Q වල ඔක ටිකක් පැටලෙනවා, ඒක නිසා ලියා ගන්න. Q වලට ඔක්සිජන් O2 සාන්ද්‍රණය අඩුය, CO2 සාන්ද්‍රණය වැඩිය. O2 සාන්ද්‍රණය අඩුය, CO2 සාන්ද්‍රණය වැඩිය. O2 සාන්ද්‍රණය අඩුය, CO2 සාන්ද්‍රණය වැඩිය. P වලට ලියන්න පුළුවන් O2 සාන්ද්‍රණය වැඩිය, CO2 සාන්ද්‍රණය අඩුයි. P වල O2 වැඩි, CO2 අඩුයි. ඊළඟ ප්‍රශ්නය 5 P තුලින් ගලා යන රුධිරය හෘදයේ කුමන කුටීරයක් කරා ගමන් කරයිද? P වලින් ගලා යන රුධිරය හෘදයේ කුමන කුටීරයක් කරා යයිද? කියන්න බලන්න. P කියන්නේ පුප්පුෂීය ශිරා. ඇයි? ඔක්සිජන් පුරවගෙන රතු පාට ලේසයිට ඕනනම් ඒක ලියා ගන්න. P කියන්නේ පුප්පුෂීය ශිරාවේ ශාඛාවක්, Q කියන්නේ පුප්පුෂීය දමනීය ශාඛාවක්. හරිද? ඒක බෙදිලා එන දමනිකාවක්. අර ශිරා අනුශිරාවක්. P කියන්නේ පුප්පුෂීය ශිරාව හැදෙන අනුශිරාවක්. හරිද? එහෙනම් මේ පුප්පුෂීය ශිරා ගිහිල්ලා වැටෙන්නේ හෘදේ කොහාටද? ඔක්සිජන් සහිත රුධිරය පෙනහැලි වලින් අරගෙන 4ක් වම් පැත්තෙන් 2යි දකුණු පැත්තෙන් 2යි විදියට ඇවිල්ලා වැටෙන්නේ හෘදයේ වම් කර්ණිකාවට. එහෙනම් P තුලින් ගලා යන රුධිරය හෘදයේ කුමන කුටීරයක් කරා ගලා යයිද? වම් කර්ණිකාව. වම් කර්ණිකාව. හරි. දැන් ඒක ටිකක් අපිට පැහැදිලි වෙනවා එකෙන් එක දෙයක්. පද්ධතියක් කිව්වම පද්ධතිය පොදු නෑ. පද්ධති කිහිපයක් එකට එකතු කරලා ප්‍රශ්න හදන්න පුළුවන්. ගොඩක් වෙලාවට විභාගෙට එන්නේ ඔයගොල්ලන්ට පද්ධති කිහිපයක් එකට එකතු කරලා. දැන් මෙතන එහෙමයි. දැන් මේ කුටීර තියෙන්නේ හෘදයේ අයිති වෙන රුධිර සංසරණ පද්ධතියට. මේ PQ කියන්නේ පෙනහැල්ල ඇතුලේ පෙනහැල්ල කියන්නේ ශ්වසන පද්ධතිය. ඒකට එහෙම පද්ධති අපිට එකතු කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට රුධිර සංසරණ පද්ධතියත් එක්ක අනිත් පද්ධතිය එකතු කරලා ප්‍රශ්න හදන්න පුළුවන්. right. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලමු. BC කොටස් බැක්ටීරියා හෝ වෛරස මගින් ආසාදනය වීමෙන් ඉදිමීම නිසා ඇතිවන රෝගී තත්ත්වය. කියන්න බලන්න. BC කොටස් බැක්ටීරියාවක් හරි වෛරසයක් නිසා හරි ඉදිමෙනවා. ඒ රෝගී තත්ත්වෙට කියන නම මොකක්ද? මට ඉක්මනට බ්‍රොන්කයිටිස් ශ්වාසනාලිකා ප්‍රදාහය. ඔව් බ්‍රොන්කයිටිස්. එහෙම නැත්නම් අපි කියන ශ්වාසනාලිකා ප්‍රදාහය. බ්‍රොන්කයිටිස් අර කතා කරනකොට හඬ පිට වෙන්නේ නැත්තේ, හුස්ම ගන්න අමාරු අපහසු, කහිනකොට අමුතු බල්බල් ගාලා ලොකුවට ඇහෙන ශබ්දයක් ඇහෙන්නේ. හරිද? කෑම ගිලින්න අපහසු, මෙම කට ඇරියම මේ හරියේ ඉඳලා පල්ලෙහාට රතු පාටට ඉදිමිලා තියෙන ස්වරාලයට හානි වුණාන් තමයි ස්වරාල ප්‍රදාහය නිසා තමයි එතකොට කටහඬ පිට වෙන්නේ නැති. ඔන්න ඔය රෝග ලක්ෂණ තියෙන්නේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් ශ්වාසනාලය හා ශ්වාසනාලිකා ආසාදනය වුණා. right. ඊළඟට ඔය දැන් එක සමාන වචන ටිකක් තමයි බ්‍රොන්කයිටිස්, නෙෆ්‍රයිටිස්. නෙෆ්‍රයිටිස් හැදෙන්නේ කොහාටද?
බ්‍රොන්කයි මම පේපර් වල දැකපු නිසා කියන්නේ බ්‍රොන්කයිටිස් නෙෆ්‍රයිටිස් හරිද නෙෆ්‍රයිටිස් ඔව් වකුගඩු වකුගඩු නෙෆ්‍රයිටිස් කියන්නේ රුක්ක ප්‍රදාහය බ්‍රොන්කයිටිස් කියන්නේ ශාසනාලිකා ප්‍රදාහය හරිද දෙකම වෛරස් හෝ බැක්ටීරියා මොකක් හරි එකක් වෙනස වෙන්න පුළුවන් ඊළාට නිවැරදි පිළිතුර තෝරන්න සතුන් තුල පමණක් නිපද වෙන ශ්වසන ඵලයක් ශක්තිය CO2 එතිල් මධ්‍යසාර ලැක්ටික් අම්ලය මොනවයි සතුන් තුල පමණක් ශ්වසනයේදී නිපදවන ඵලයක් ශක්තිය කියන එක සතුන්ගේ හැදෙන ශාකවලත් හැදෙන මොන ජීවියා ශ්වසනය කරත් ශක්තිය නිපද වෙනවා කාබන් ඩයොක්සයිඩ් මේ දෙකොල්ලකම හැදෙනවා එතිල් මධ්‍යසාරය සතුන් තුල හැදෙන්නේ නැහැ ශාකවල විතරයි ඒක නිසා අපිට ඒක ගන්න බෑනේ සතුන් තුල පමණක් නෙහා තියෙනවා උත්තරේ ලැක්ටික් අම්ලය දුවද්දි කෙන්ඩ පෙරලෙන්නේ ලැක්ටික් අම්ලය නිර්වායු ශ්වසනයෙන් ලැක්ටික් අම්ලය හැදෙන නිසා උත්තරේ ලැක්ටික් අම්ලය ඊළඟ දෙක නිර්වායු ශ්වසනය ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නා නිෂ්පාදනයක් නොවන්නේ කවරක්ද අපිට නිර්වායු ශ්වසනය ප්‍රයෝජනවත් වෙනවා දැන් ඊස්ට් මගින් නිර්වායු ශ්වසනය කරලා හදනවා මධ්‍යසාර හා කාබන් ඩයොක්සයිඩ් මධ්‍යසාර කර්මාන්තයේදී මධ්‍යසාර යොදා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් යොදා ගන්නවා බේකරි කර්මාන්තයේදී මොකද්ද මේකේ උත්තරේ නිර්වායු ශ්වසනය ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නා නිෂ්පාදනයක් නොවන්නේ මධ්‍යසාර ජීවවායුව පාන් යෝග මධ්‍යසාරයි ජීව මේ පානු යතරින් උත්තරෙන්න ඕනේ ජීවවායුවයි යෝගටු යතරින් මොකද්ද ජීවවායුව නිපදවද්දී නිර්වායු ශ්වසනය වෙනවද යෝගට් නිපදවද්දී නිර්වායු ශ්වසනය වෙනවද ඔය දෙකෙන් එකක් නේ උත්තරේට එන්නේ right මතක තියාගන්න ජීවවායුව කියන්නේ නරක් වෙච්ච එළවලු පළතුරු ගොම සතුන්ගේ අපද්‍රව්‍ය මුළු තැන්ගේ අපද්‍රව්‍ය ටැංකියකට දාලා පල් කරන එකට. එතකොට පිට වෙනවා මෙතේන් අන්න ඒක තමයි ජීවවායුවේ ප්‍රධාන සංඝටකය. අන්තිමට කොම්පෝස්ට් ස්පෝර හැදෙනවා. එතෙන්දි මතක තියාගන්න අර පොළව යට වලක් කාරලා ඒ වලේ ටැංකියක තමයි මේක පල් කරන්නේ. එතෙන්දි සිද්ධ වෙන්නේ ඔක්සිජන් රහිත ශ්වසනයක් නිර්වායු ශ්වසනයක්. යෝගට් හදන්නේ බැක්ටීරියා දාන කිරිවලට මුහුම් විදියට. එතෙන්දි දාන බැක්ටීරියා තමයි ලැක්ටෝබැසිලස්. එතෙන්දි සිද්ධ වෙන්නේ නිර්වායු ශ්වසනයක් නෙවෙයි. ප්‍රයෝජනවත් තමයි. නමුත් නිර්වායු ශ්වසනයක් නෙවෙයි. අහන්නේ ප්‍රශ්නේ නිර්වායු ශ්වසනයේ ප්‍රයෝජනවත් ලෙස. එහෙනම් උත්තරේ යෝගට්. යෝගට්. හරි. ඔයගොල්ලන්ට තුන්වෙනි ප්‍රශ්නේ කරන්න මම පොඩි වෙලාවක් දෙන්න මට පොඩ්ඩක් මෙන්න මේකට මැසේජ් එකක් දාන්න ඕන. ඒක නිසා මේක කරන්න විනාඩි දුක්ඛේ ව්‍යුහමය හා කෘත්‍යමය එකකේ රූපයක් පහත දැක්කේ ව්‍යුහමය කෘත්‍යමය එකකේ කුමන නමකින් හැඳින්වේද උත්තරය රුක්කාණුව පළවෙනි එකට උත්තරේ රුක්කාණුව ABCD කොටස් නම් කරන්න A විදුර සංවලිතය නැත්නම් විදුර සංවලිත නාලිකාව A විදුර සංවලිත නාලිකාව B අභිවාහී දමනිකාව B අභිවාහී දමනිකාව C රුක්කීය ශිරාවේ කොටසක් C කියලා කියන්නේ රුක්කීය ශිරාවේ කොටසක් D ගුච්චිකාව C රුක්කීය ශිරාවේ කොටසක් D ගුච්චිකාව E සංග්‍රාහක ප්‍රණාලය E සංග්‍රාහක ප්‍රණාලය සංග්‍රාහක ප්‍රණාලය හරිද ඊට පස්සේ තුන්වෙනි කොටස D තුල සිදුවන ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්න. D කියන්නේ ගුච්චිකාවනේ. ගුච්චිකාව වෙන්නේ මොකද්ද? රුධිරයේ ඇති රුධිර සෛල හා ප්ලාස්ම ප්‍රෝටීන හැර රුධිරයේ ඇති රුධිර සෛල හා ප්ලාස්ම ප්‍රෝටීන හැර රුධිර සෛල හා ප්ලාස්ම ප්‍රෝටීන හැර අනෙකුත් සියලුම සංඝටක බෝමන් ප්‍රාවරය තුලට විසරණය වීම ප්ලාස්ම ප්‍රෝටීන හා රුධිර සෛල හැර අනෙකුත් සියලුම සංඝටක බෝමන් ප්‍රාවරය තුලට විසරණය වීම බෝමන් ප්‍රාවරය තුලට විසරණය වීම ඒක තමයි සිද්ධ වෙන්නේ හරි ඊට පස්සේ 4 ඒ නාලිකාව තුල ගමන් කරන තරලයෙන් රුධිර කේශනාලිකා තුලට ප්‍රතිශෝෂණය වන ද්‍රව්‍ය දෙකක් නම් කරන්න. ඒ අපි ඒකට කියන්නේ වරණීය ප්‍රතිශෝෂණය ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, ඛනිජ ලවණ, යූරියා වගේ අපිට ගන්න පුළුවන්.
ඇහුවනම් 100% ප්‍රතිශෝෂණය වෙන්නේ මොනවද කියලා උත්තරේ එන්නේ ග්ලූකෝස් හා ඇමයිනෝ අම්ල. එහෙම කියලා නෑ කියලා තියෙන්නේ ප්‍රතිශෝෂණය වන ද්‍රව්‍ය දෙකක්. ඒක නැවත ශරීරයට උරා ගන්න දේවල් ග්ලූකෝස් ඇමයිනෝ අම්ල खनिज ලවණ යූරියාත් ටිකක් උරා ගන්න. ජලය අපි ඉගෙන ගත්තේ ජලය නැති දවසට වැඩිපුර ADH හෝමෝනය වගේ වැඩිපුර ජලය ප්‍රතිශෝෂණය කරනවා. හරිද? ජලය ඇඟේ වැඩි දවසට ජලය උරා ගන්න කඩු කරනවා. ඒකට වැඩිපුර මුත්‍රා පිට වෙනවා. ඒ විදිහට ගන්න පුළුවන්. පහ යම් පුද්ගලයෙකුගේ මුත්‍රා පරීක්ෂා කළ විට මුත්‍රාවල ග්ලූකෝස් අඩංගු බව පෙනී ගියේය. ඒ අනුව ඔහුට ඇති රෝගී තත්ත්වය දියවැඩියාව එහෙම නැත්නම් මధుමේහය එහෙම නැත්නම් දියවැඩියාව. මුත්‍රාවල ග්ලූකෝස් අඩංගු වීමට හේතුව. එහෙනම් අපිට ලියන්න පුළුවන් ග්ලූකෝස් 100% ප්‍රතිශෝෂණය නොවීම. නැත්නම් වරණීය ප්‍රතිශෝෂණය නිසියාකාරව සිදු නොවීම. වරණීය ප්‍රතිශෝෂණය නිසියාකාරව සිදු නොවීම. නැත්නම් 100% ග්ලූකෝස් ප්‍රතිශෝෂණය නොවීම. ඒ කියන්නේ මුත්‍රාවලට යන්නේ. හරි. අපි ඉක්මනට හතරවෙනි ප්‍රශ්නයට යමු. නැත්නම් අපිට මේ ප්‍රශ්න ටික කතා කරලා ඊළඟ පාඩම කරගන්න බැරි වෙනවා. 4. ඔන්න වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට රුධිර සංසරණ පද්ධතිය දැන් මෙතන තියෙන හෘදය දමනි පද්ධතිය ශිරා පද්ධතිය කියන තුනම කලවම් කරපු ප්‍රශ්නයක් මේක. දැන් මේ කොටුව කියන්නේ හෘදය. ඔන්නම ප්‍රශ්න එන්න පුළුවන්. පහත දැක්වෙන්නේ මිනිස් රුධිර සංසරණ පද්ධතිය ආකෘතියක රූප සටහනකි. එය ඇසුරෙන් අසායත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් මේ රූපය අඳිද්දී අපිවර නොමග යවන්න මේ රුධිර නාලවල මහත රුධිර නාලවල ප්‍රමාණය ඇඳලා තියෙන එක විදිහට. දැන් මේකේ තියෙන පොඩියටම ඇඳපු රුධිර නාලය තමයි අපේ ශරීරයේ තියෙන විශාලතම රුධිර නාලය. ඔය F කියලා තියෙන්නේ. ඒක ඇඳලා තියෙන්නේ පොඩියට. නමුත් අපි දන්නවා F තමයි අපේ ශරීරයේ තියෙන ලොකුම ධමනිය. සංස්ථානික මහා ධමනිය. ඒක පටන් ගන්න වම් ඒක හොයාගන්නේ මෙන්න මේ කුටීර හතරේ. ඔතන A B C D කියලා හෘදයේ කුටීර හතරේ තියෙන හෘදය. A B C D කියලා තියෙන හෘදය. උඩ තියෙන කර්ණිකා දෙක. යට තියෙන කෝෂිකා දෙක. කෝෂිකා වලින් එළියට රුධිරය යන්නේ ධමනි වලින්. කර්ණිකා වලට වැටෙන්නේ ශිරා වලින්. එතකොට මේ පැත්ත දකුණ, මේ පැත්තේ වම. A කියන්නේ එහෙනම් දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාවට තමයි උත්තර මහා ශිරාවයි අග්‍ර මහා ශිරාවයි වැටෙන්නේ. එහෙනම් B කියන්නේ වම් කර්ණිකාවට. එහෙනම් වම් කර්ණිකාවට වැටෙන G කියලා කියන්නේ පුප්පුෂීය ශිරා. මොකද පෙනහැල්ලේ ඉඳලා ඔක්සිජන් පුරවගත්ත රුධිරය තමයි පුප්පුෂීය ශිරා හරහා G වලට එන්නේ. C කියන්නේ දකුණු කෝෂිකාව. එතනින් එළියට යන්නේ මේ පුප්පුෂීය මහා ධමනිය. D කියලා කියන්නේ වම් කෝෂිකාව. එතනින් එළියට යන්නේ සංස්ථානික මහා ධමනිය. හරිද? එහෙනම් මෙන්න හෘදය කුටීර හතර අණුව තමයි මේ ධමනී ශිරාව. එතනින් පස්සේ අපි ලකුණු කරගන්න. හරි. අපි බලමු උත්තරේ. AD කුටීර නම් කරන්න. A දකුණු කර්ණිකාව, B වම් කර්ණිකාව, C දකුණු කෝෂිකාව, D වම් කෝෂිකාව. විදිහ අපිට ගන්න පුළුවන්. ඊළඟ පහත රුධිර වාහිනී නම් කරන්න. E F G H. E කියලා කියන්නේ වම් කෝෂිකාවෙන් එළියට ඇවිල්ලා පෙනහැල්ලට යන ධමනිය. අපි ඒකට කියනවා පුප්පුෂීය මහා ධමනිය. උතරම සටහන දාගන්න මේක ගොඩක් වැදගත්. E කියන්නේ පුප්පුෂීය මහා ධමනිය. F වම් කෝෂිකාවෙන් එළියට එන ධමනිය සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය. F සංස්ථානික මහා ධමනිය. G වම් කර්ණිකාවට රුධිරය එන ශිරා අපි ඒවට කියන්නේ පුප්පුෂීය ශිරා. පෙනහැල්ල ඉඳලා නෙන්නේ පුප්පුෂීය ශිරා. G පුප්පුෂීය ශිරා. H අන්න වැදගත්. මේකත් ඉතා වැදගත්. අවයවයකින් පටන් අරගෙන අවයවයකින් කෙලවර වෙන ශිරාවක්. එහෙම නැත්නම් තව විදිහට කියනවා නම් පෝෂණය අධිකම රුධිරය ගමන් ගන්න ශිරාව. මොකද ආන්ත්‍රය කියන්නේ බඩවැල් වලින් ආහාරවල තියෙන පෝෂක උරා ගත්තට පස්සේ ඒව අක්මාව දක්වා ගෙනියන ශිරාව. මේකට කියන නම තමයි යාකෘතික ප්‍රතිහාර ශිරාව. යාකෘතික ප්‍රතිහාර ශිරාව. යාකෘතික ප්‍රතිහාර ශිරාව. ප්‍රතිහාර ශිරාව. ඒක පටන් ගන්නේ අන්ත්‍රයෙන්. අන්ත්‍රයෙන් කියන්නේ බඩවැල්. කෙලවර වෙන්නේ අක්මාවෙන්. යාකෘතික ප්‍රතිහාර ශිරාව. නම් ඒ ටික පැහැදිලිනේ. ඔන්න දැන් ඕගොල්ලන්ට මම දෙන අවස්ථාවක්. ආහාර මාර්ගයේ සිට අක්මාවට
ගෙනෙන නෑ ඊළඟ ප්‍රශ්නේ දෙන්නේ ඒක. දැන් මේක අපි කතා කරමු. ආහාර මාර්ගයේ සිට අක්මාවට ගෙනෙන ග්ලූකෝස් වලින් කොටස අක්මාවේ තැන්පත් කරන්නේ කුමන ද්‍රව්‍යයක් ලෙසද? කියන්න උත්තරයක් ගන්න. අක්මාවේ ග්ලූකෝස් තැන්පත් කරන්නේ මොනවා විදියටද? Glycogen. උත්තරේ ග්ලයිකොජන්. මතක තියාගන්න දරුවෝ පොදු ප්‍රශ්න. අපි දන්නවා සතුන්ගේ දේහ තුල ආහාර ගබඩා කරන්නේ ග්ලයිකොජන් විදියට. ශාකවල ආහාර ගබඩා කරන්නේ පිෂ්ඨය විදියට. එහෙනම් උත්තරේ ග්ලයිකොජන්. සතුනේ සතෙක්ගේ දේහේ ග්ලයිකොජන් විදියට අක්මාවේ හෝ හැමට යටි. අක්මාවේ හෝ සමට යටි. හරි. ඊළඟට ඔන්න වැදගත් ප්‍රශ්නයක්. පුළුවන් නම් මේකට උත්තරේ ලියන්න. අක්මාවෙන් රුධිර ධාරාවට එක් වූ ග්ලූකෝස් අණුවක් අක්මාවේ ඉඳලා කියන එක තමයි ඒකේ තේරුම. අක්මාවෙන් පටන් අරගෙන රුක්ක වෙත වකුගඩු දක්වා ළඟාවන ගමන් මාර්ගයේ යොදා ඇති ඉංග්‍රීසි අක්ෂර යොදාගෙන ලියන්න. කරන්න බලන්න මම පොඩි වෙලාවක් දෙන්නම්. ඒක අක්මාවෙන් පටන් අරගෙන බලමු ඔයගොල්ලෝ කී දෙනෙකුට මේක හරියට ලියා ගන්න පුළුවන්ද කියලා. අක්මාවෙන් පටන් අරගෙන වකුගඩු දක්වා ගමන් කරන ග්ලූකෝස් අණුවක ගමන් මාර්ගය. ඔතන අක්මාවෙන් යවන අක්මාව තියෙනවා. අක්මාවෙන් I වලට යනවා. I වලින් J වලට යනවා. අන්න එහෙම ලියන්න තියෙනවා. ඊතල දදා ලියන්න. අක්මාව ඊතලය I ඊතලය J එහෙම ලියාගෙන යන්න බලන්න. අපි බලමු කී දෙනෙකුට මේක ලියා ගන්න පුළුවන්ද කියලා. මේක ගොඩක් වැදගත්. හරිද? විභාගයට ඔක ඇවිල්ලා තියෙනවා. ඔය රුධිරය හරහා එක අවයවයක ඉඳලා තව අවයවයකට මොනවා හරි ආහාර අංශුවක් නැත්නම් ඔක්සිජන් අණුවක් ගමන් කරන ආකාරය ලියන්න කියලා එනවා. අපි බලමු. ලියන්න බලන්න. පොඩි ඉඳලා අක්මාවේ ඉඳලා කොහොමද ගමන් කරන්නේ කියලා. පටන් ගන්නේ අක්මාවෙන්. එනවුන අක්මාව කියලා ලිව්වා. අක්මාවේ ඉඳලා ඉස්සෙල්ලා එනවා හෘදයට. බලන්න ඔයගොල්ලෝ කී දෙනෙක්ගේ ඒක හරිද කියලා. හරි නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න හරි කියලා. අක්මාවෙන් පටන් අරගෙන මෙන්න මේ I කියලා කියන්නේ යාකෘතික ශිරාව. යාකෘතික ශිරාවෙන් එනවා අදර මහා ශිරාව. අදර මහා ශිරාවේ අකුර තමයි J. හරිද? අදර මහා ශිරාවෙන් හෘදයට එනවා. හෘදයේ A වලට එන්නේ. ඒ කියන්නේ දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාවෙන් එනවා C වලට දකුණු කෝෂිකාවට. අක්මාවෙන් අදර මේ යාකෘතික ශිරාවට ආවා. යාකෘතික ශිරාවෙන් අදර මහා ශිරාවට ආවා. අදර මහා ශිරාවට එන්නේ හෘදයේ දකුණු කර්ණිකාවට ඒ වලට. දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට ආවා C වලට. C වලින් E වලට ගියා. E කියන්නේ පුප්පුෂීය මහා ධමනිය. පුප්පුෂීය මහා ධමනියෙන් ඒ කියන්නේ පෙනහැලි වලට. පෙනහැලි වලට අකුරක් දාලා නැහැ. ඒක නිසා පෙනහැලි කියලා ලියන්න වෙනවා. පෙනහැලි වලින් ආපහු G වලට යනවා පුප්පුෂීය ශිරා. පුප්පුෂීය ශිරා වලින් වම් කර්ණිකාවට යනවා B වලට. වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට යනවා D වලට. වම් කෝෂිකාවෙන් ආයි සංස්ථානික මහා ධමනියට යනවා F වලට. සංස්ථානික මහා ධමනිය හරහා එනවා යන්නේ කොහට? වකුගඩුනේ. රුක්කීය ධමනියට. රුක්කීය ධමනියෙන් යනවා රුක්කවලට. කොහොම මේ ගමන් මාර්ගය? ඒක තමයි ගමන් මාර්ගය. හරිද? බලන්න මට කී දෙනෙක් පොඩ්ඩක් අර මේව කරන්නකෝ. එතකොට මට හිතා ගන්න පුළුවන් රයිස් හෑන්ඩ් දාන්නකෝ මේ. එතකොට මේක හරි අයගේ ගමන් මාර්ගය මට හොයා ගන්න පුළුවන්. ඔව් එක්කෙනෙක්ගේ හරි. එක්කෙනයි දෙන්නයි. තව මේ ටික දැන් මෙහෙම උනේ ඇයි? දැන් ඉස්සෙල්ලා අන්න ඒකත් අපි දැනගන්න ඕනනේ. හරි මේක ටිකක් අමාරුයි. හරිද? මේක ලේසි නෑ. මෙහෙම වෙන්නේ දරුවෝ අපි ඉගෙන ගත්තා මිනිසාගේ මිනිසාගේ රුධිර සංසරණය අපි කතා කරා දිත්ව රුධිර සංසරණයක් කියලා. ඒ කියන්නේ හෘදය හරහා එකවරක් රුධිරය ගමන් කරද්දී නෑ වැරදුනා. අවයවයක් හරහා එකවරක් රුධිරය ගමන් කරද්දී හෘදය හරහා දෙපාරක් ගමන් කරනවා.
අවයවයක් කරහා එකවරක් රුධිරය ගමන් කිරීමේදී එම රුධිරය හෘදය හරහා දෙපාරක් ගමන් කරනවට කියන නම තමයි දිත්ත රුධිර සංසරණය. ඊළඟ මම දැක්ක සමහර අය මේක මම මේ අහපු ප්‍රශ්න වලට උත්තර ලියද්දි අක්මාවේ සිට රුක්කවලට ග්ලූකෝස් අණුවක් ගමන් කරන ගමන් මාර්ගය ලියන්න කිව්වා. සමහර කට්ටිය තිබුණා මෙහෙම. අක්මාවෙන් අයි හරහා ගිහිල්ලා අයි වලින් රුක්කවලට යනවා. එහෙම වෙන්නේ නැහැ. හරිද? අපේ ඔළුවේ තියෙන්න ඕන මෙන්න මේ දේවල්. අවයවයකට රුධිරය එන්නේ ධමනියකින්. අවයවයකින් එළියට රුධිරය යන්නේ ශිරාවකින්. හරිද? දැන් ෂෝට්කට් වලින් රුධිරය යන්නේ නැහැ. දැන් මගේ මෙතන තියෙන රුධිර අණුව ආයි පොඩ්ඩක් උඩට එන්න මෙතනින් මෙතෙන්ට ෂෝට්කට් දාන්නේ නැහැ. මේ යන මාර්ගේ යන්න ඕන. හෘදය හරහා යන්න ඕන. කොහොම ගියත් හෘදය හරහා යන්න ඕන. ඒක නිසා තමයි මෙහෙම දිග මාර්ගයක් ආවේ. දැන් මම මේක පොඩ්ඩක් ආයි එකපාරක් කියන්නම් මාර්ගේ. අක්මාවෙන් යනෝ යාකෘතික ශිරාවට. යාකෘතික ශිරාවෙන් අදර මහ ශිරාවට. ඉස්සෙල්ලා යන්නේ හෘදයට. මෙතන ඉඳලා මෙතෙන්ට යන්නේ හෘදයට. හරිද? මෙතන ඉඳලා මෙතෙන්ට හෘදයට. හෘදයට. මේ හෘදය ඇතුලේ A වලින් C. මේ ටික හෘදය ඇතුලේ. ආයිත් මෙතන ඉඳලා මෙතෙන්ට E කියලා කියන්නේ පෙනහැල්ලට යනවා. හරිද? මෙතන ඉඳලා මෙතෙන්ට කියන්නේ පෙනහැල්ලට යන්නේ. හෘදයට ගියා, හෘදයෙන් පෙනහැල්ලට ගියා, පෙනහැල්ලෙන් ආපහු හෘදයට ආවා. මේ D දක්වා. මේ ටික හෘදය. ආයිත් හෘදයෙන් අවයවයට ගියා. අවයවය. දැන් බලන්න අවයවයේ මෙතන අවයවයේ තියෙන්නේ අවයවයක ඉඳලා ආයිත් අවයවයකට යද්දී හෘදය හරහා දෙපාරක් ගිහිල්ලා. ඔන්න ඕකට තමයි කියන්නේ දිත්ත රුධිර සංසරණය. හරිද? දිත්ත රුධිර සංසරණය. අවයවයක සිට නැවත අවයවයකට රුධිරය ගමන් කිරීමේදී එම රුධිරය හෘදය හරහා දෙවරක් ගමන් කිරීමට තමයි කියන්නේ දිත්ත රුධිර සංසරණය. දැන් මෙහෙමයි. අක්මාවෙන් යාකෘතික ශිරාව, යාකෘතික ශිරාවෙන් අදර මහා ශිරාව, හෘදය, හෘදයෙන් පෙනහැල්ල පුප්පුසිය ධමනිය හරහා, පෙනහැල්ලෙන් පුප්පුසිය ශිරා හරහා ආපහු හෘදය, හෘදයෙන් සංස්ථානික මහා ධමනිය හරහා අදාළ අවයවය. හරිද? රුක්කීය ධමනියෙන් අදාළ අවයවය. ඔන්න ඕක තමයි මාර්ගය. නැතුව ෂෝට් කට් වලින් යන්න බෑ. හරිද? මොකක් හරි ගැටලුවක් තියෙනම් අහන්න. මේක ගොඩක් වැදගත් නැත්නම් ඔයගොල්ලන්ට මේක අපහැදිලි වෙනවා. හරිද? ඔව්. අයි පාට කිය දෙන්නකෝ. ඒක පැහැදිලි වුනේ නැද්ද? හරි. මම කියන්න අහගන්න. හැමතිස්සෙම අවයවයක ඉඳලා දැන් අක්මාවෙනේ මේ ග්ලූකෝස් අණුව තියෙන්නේ. අක්මාවෙන් වෙනත් අවයවයකට යන්න කලින් දැන් මෙහෙමයි දරුවෝ වෙන්නේ. අවයවයක ඉඳලා ඔක්සිජන් නැති රුධිරය හෘදයට ඇවිල්ලා හෘදයෙන් පෙනහැලි වලට ගිහිල්ලා ඔක්සිජන් පුරවගෙන තමයි ආපහු හෘදයට ඇවිල්ලා හෘදයෙන් අවයවයකට යන්නේ. දැන් මගේ අතේ තියෙනවා නම් ඔක්සිජන් නැති රුධිරය ඒක එනවා ඉස්සෙල්ලා හෘදයට. හෘදයෙන් ඒක යනවා පෙනහැලි වලට. පෙනහැලි වලින් ඔක්සිජන් පුරවගෙන ආපහු හෘදයට එනවා. ආපහු හෘදයෙන් යනවා අදාළ අවයවයට. මෙතනත් ඒ වැඩේම තමයි. ඔන්න අවයවය අක්මාව. අක්මාවෙන් රුක්කී මේ ආකෘතික ශිරාව හරහා එනෝ අදර මහා ශිරාවට. මොකද හෘදයට එන්නේ අදර මහා ශිරාවයි පූර්ව මහා ශිරාවයි. අදර මහා ශිරාවට අදර මහා ශිරාවෙන් හෘදයට එනවා. මේ හෘදය. හරිද? හෘදයෙන් යනවා පෙනහැල්ලට. පුප්පුසිය ධමනිය හරහා පෙනහැල්ලට යනවා. පෙනහැල්ලේදී ඔක්සිජන් පුරව ගන්නවා. ඔක්සිජන් පුරවගෙන පුප්පුසිය ශිරාව හරහා ආපහු එනවා හෘදයට. මේ තියෙන හෘදය DB කියන්නේ හෘදය. හරිද? මේ කර්ණිකාව මේ කෝෂිකාව. හෘදයෙන් සංස්ථානික මහා ධමනියට. සංස්ථානික මහා ධමනියෙන් රුක්කීය ධමනිය හරහා අවයවයට යනවා. නැතුව කොහේ තිබුණත් මේ වට දෙක ගිහිල්ලා ඕන ඊළඟ තැනට යන්න. කොහේ තිබුණත් හෘදයට ඇවිල්ලා හෘදයෙන් පෙනහැල්ලට ගිහලා පෙනහැල්ලෙන් ආපහු හෘදයට ඇවිල්ලා ඕන අදාළ තැනට යන්න. හරිද? ඒකට මේ තමයි අපි කියන්නේ දිත්ත රුධිර සංසරණය කියලා. අවයවයක් කරා එක්වරක් රුධිරය ගමන් කිරීමේදී හෘදය හරහා එම රුධිරය දෙවරක් ගමන් කිරීම. right අපි ඊළඟ කොටසට යමු. ඔය ටික තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. මම දැන් කීප වතාවක් පැහැදිලි කරා. මම හිතන්නේ ඔයගොල්ලෝට දැන් ඒක පුළුවන් ඇති. හැමතිස්සෙම ඔළුවට ගන්න අවයවයෙන් එළියට යන්නේ ශිරාවලින් ආයි අවයවයට එන්නේ ධමනි වලින්. හැබැයි ඒ යන මාර්ගයේදී හෘදය හරහා දෙපාරක් යනවා. හෘදයට ගිහිල්ලා හෘදයෙන් පෙනහැල්ලට ගිහිල්ලා ආයි හෘදයට ඇවිල්ලා ඕන ආයි අවයවයට යන්න. එහෙම නැතුව යන්න බෑ. හරි? එහෙම යන්න පුළුවන්. එහෙම නැතුව යන්න පුළුවන්. කුටියට දෙකයි නම් දියේ. මාළුවෙක්ගේ වගේ නම් එහෙම පුළුවන්. අපේ බෑ. අපේ දිත්ත සංසරණයක් තියෙනවා. හරි.
අන්න ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ඒක. 5. එම ග්ලූකෝස් අණුව අක්මාව කරා යාමේදී කීවරක් හෘදය තුලින් ගමන් කරයිද? පිළිතුර දෙවරක්. එම ග්ලූකෝස් අණුව අක්මාව කරා යාමේදී කීවරක් හෘදය තුලින් ගමන් කරයිද? පිළිතුර දෙවරක්. දෙවරක්. හරිද? E අඩංගු රුධිරයේත් F අඩංගු රුධිරයේත් ඇති වෙනස්කම් දෙකක්. E කියන්නේ උතන පුප්පුෂීය ධමනිය. පුප්පුෂීය මහා ධමනිය. F කියන්නේ සංස්ථානික මහා ධමනිය. E කියන්නේ පෙනහැලි වලට යන්නේ ඔක්සිජන් නැතුව. ආයි සංස්ථානික මහා ධමනිය කියන්නේ ඔක්සිජන් තියෙන දේ. එහෙනම් අපිට ලියන්න පුළුවන්. E රුධිරයේ O2 සාන්ද්‍රණය අඩුය. E රුධිරයේ O2 සාන්ද්‍රණය අඩුය. CO2 සාන්ද්‍රණය වැඩිය. E රුධිරයේ O2 සාන්ද්‍රණය අඩුය. CO2 සාන්ද්‍රණය වැඩිය. F රුධිරයේ O2 සාන්ද්‍රණය වැඩිය. CO2 සාන්ද්‍රණය අඩුයි. ඒක අනිත් පැත්ත. E විතරක් ලියා ගන්න අනිත් පැත්ත ලියා ගන්න F වල. E O2 සාන්ද්‍රණය වැඩිය. O2 සාන්ද්‍රණය අඩුය. CO2 සාන්ද්‍රණය වැඩිය. E වල. F වල ඒක අනිත් පැත්ත. O2 වැඩිය CO2 අඩුයි. හොඳ ප්‍රශ්නයක්. ඒකයි මම මේ ප්‍රශ්න ටිකම හොඳයි. හරිද? සාමාන්‍යයෙන් ආකෘති ප්‍රශ්න ටිකක් තියෙන්නේ මේ අභ්‍යාසයට. ඒකයි මම ඔයගොල්ලන්ට මේ අභ්‍යාසයේ සාකච්ඡා කරලා ඊළඟ පාඩමට යන්න මේ බැලුවේ. මොකද මේක ටික දැනගෙන යන්න ඕන. හරිද? හරි. ඊළඟට අපි පස්වෙනි ප්‍රශ්නෙට යමු. පහත සඳහන් ක්‍රියා ඉටු කරන මොළයේ අදාළ කොටස සඳහන් කරන්න. A. උසස් මානසික ක්‍රියා. උසස් මානසික ක්‍රියා සිද්ධ කරන්නේ මස්තිෂ්කයේ. අපි මතකය බුද්ධිය උසස් මානසික ක්‍රියා හිතලා කරන්න පුළුවන් දේවල් අපි කරන්නේ මස්තිෂ්කයේ. හෘද ස්පන්ද පාලනය, හෘද ස්පන්දනය පාලනය සුසුම්නා ශීර්ෂකයේ. හෘද ස්පන්දනය පාලනය කරන්නේ සුසුම්නා ශීර්ෂකයෙන්. හරිද? ගිලීම පාලනය ඒත් සුසුම්නා ශීර්ෂකය. අපිට පාලනය කරන්න බැරි දේවල්නේ අනිච්චානුක්‍රියානේ. ගිලීම සුසුම්නා ශීර්ෂකයේ. ඉච්ඡානුක පේශිවල ක්‍රියාකාරීත්වය. ඔකට මස්තිෂ්කය ලියන්නත් පුළුවන් අනුමස්තිෂ්කය ලියන්නත් පුළුවන්. දෙකේම තියෙනවා. ඉච්ඡානුක පේශිවල ක්‍රියාපාලනය මස්තිෂ්කය අනුමස්තිෂ්කය පොත බැලුවම ওই දෙකේම තියෙන එක නිසා දෙකම ලියන්න පුළුවන්. මස්තිෂ්කය අනුමස්තිෂ්කය. right. දෙවෙනි කොටස. ප්‍රතීක ඡාපයට සහභාගී වෙන නියුරෝන. ප්‍රතික්‍රියාවක් කියන්නේ ඉච්ඡානුක මැදිහත් වීමකින් තොරව උත්තේජයකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම. එතෙන්දී ඒ ආවේග ගමන් ගන්නා මාර්ගයට තමයි කියන්නේ ප්‍රතීක ඡාපය. නැත්නම් සරලව කියනවා නම් ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකයට කියන ප්‍රතීක ඡාපය. ප්‍රතීක ඡාපයට සහභාගී වන නියුරෝන තුනයි. සංවේදක නියුරෝනය, අන්තර්හාර නියුරෝනය, චාලක නියුරෝන. ඔන්න උත්තරේ. සංවේදක නියුරෝනය, අන්තර්හාර නියුරෝනය, චාලක නියුරෝනය. හරිද? ඒ තුන ලියන්න. සංවේදක නියුරෝනය, අන්තර්හාර නියුරෝනය, චාලක නියුරෝනය. සංවේදක, අන්තර්හාර, චාලක. ඊළඟ එකේ කියනවා හදිසි අවස්ථාවකදී වඩාත් ප්‍රමුඛව ක්‍රියා කරන ස්වයං සාධක ස්නායු පද්ධතියේ උපපද්ධතිය. දැන් අපි කතා කරා ස්වයං සාධක ස්නායු පද්ධතිය කියන්නේ අපිට අර පාලනය මේ කියන්නේ හදිසි අවස්ථාවකදී පාලනය කරන්න නැත්නම් අපිට මේ පාලනය කරන්න බැරි අවයව පාලනය කරන්න හැඩගැහිච්ච ස්නායු පද්ධතියේ උපකොටසකට තමයි කියන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය. මේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ කොටස් දෙකක් තියෙනවා අනුවේගී පද්ධතිය හා ප්‍රත්‍යානුවේගී. හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්නේ අනුවේගී කොටස. අනුවේගී පද්ධතිය. එතකොට ඒකේ ක්‍රියාකාරීත්වය නිසා අර මේ අපේ ශරීරය වෙනස් වෙනවනේ කණිනිකා විශාල වෙනවා හෘද ස්පන්දනය වැඩි වෙනවා ශ්වසන ශීඝ්‍රතාව වැඩි වෙනවා ආහාර මාර්ග චලන අඩු වෙනවා කේත ශ්‍රාවය නිෂේධනය වෙනවා නැවත ඒව යථා තත්ත්වයටපත් කරන්නේ අනුවේගී නෙවෙයි ප්‍රත්‍යානුවේගී. එහෙනම් උත්තරේ මේකේ හදිසි අවස්ථාවකදී වඩාත් ප්‍රමුඛව ක්‍රියා කරන ස්වයං සාධක ස්නායු පද්ධතියේ උපපද්ධතිය අනුවේගී පද්ධතිය. අනුවේගී. හරි. ඔතනින් ඒ කොටස ඉවරයි. අපි යන් ඊළඟ පාඩමට. අම්ල භස්ම ලවණ. අම්ල භස්ම ලවණ
මේ පාඩම අපි ඉක්මනට කරගෙන යන්න මේක ලේසි පාඩමක්. හරිද? මම මේකේ නෝට් එකක් ඔයගොල්ලන්ට එවන්නම්. මොකද මේවට නෝට් ලියලා හිටියොත් අපිට වෙලා යනවා. මොකද අපි දැන් උත්සාහ කරන්න ඕන මේ පාඩම් දෙක ඉවර කරලා තාපේ පාඩමට යන්න ඉක්මනට. හැබැයි ඉවර කරනවා කියලා මම නම් වේගෙන් කරන්නේ නැහැ. හරිද? ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දවසක කරන ගන්නට හිමීට කරන්නේ. මොකද වේගෙන් කරොත් එම අපිට අර තියෙන ඔක්කොම ටික නැති වෙනවා. හරිද? වේගෙන් කරනවයි හරියට කරනවයි කියන්නේ දෙකක්. බය වෙන්න එපා. ඔයගොල්ලන්ට වෙලාව ඇති. ඕන තරම් වෙලාව දෙන්න. මොකද අපිට පේපර් කරන්න අමුතුවෙන් වෙලාව අවශ්‍ය නැහැ. අපි දැන් පේපර් බහුතරයක් කරලා තියෙනවා. ඒක නිසා අපි පාඩම් ටික හරියට කරගෙන යමු. හරිද? වෙලාව ගැන හිතන්න එපා. වෙලාව ඇති. අපි යන රේට් එක හොඳටම ඇති. අම්ල භස්ම ලවණ. අපි අම්ල ගැන ඉගෙන ගන්නවා 5 වසරේ ශිෂ්‍යත්වෙට. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා 6 වසරේදී 7 වසරේදී. 7 වසරේදී වෙනම පාඩමක් තියෙනවා අම්ල භස්ම ලවණ කියලා පාඩමක් තියෙනවා. හරිද? ඒකෙදි අම්ල කියන්නේ මොනවද? භස්ම කියන්නේ මොනවද? ලවණ කියන්නේ මොනවද? ඔය ගැන අපි ඉගෙන ගන්නවා. අපි මෙහෙමයි කියන්නේ අම්ලයක් කියන්නේ අපි කියන 7 වසරේදී කියන්නේ නිල් පැහැති ලිට්මස් රතු පැහැයට හරවන ද්‍රව්‍ය අම්ල වේ. අම්ල ඇඹුල් රස තියෙන. එහෙමනේ කතා කරන්නේ. ඊට පස්සේ කියනවා රතු පැහැති ලිට්මස් මම විනාඩියක් දෙන්න. එතකොට අම්ල කියන එක ওই විදිහට අපි 7 වසරේදී ඉගෙන ගත්තා. භස්ම කියන එක අපි 7 වසරේදී ඉගෙන ගත්තා. රතු පැහැති ලිට්මස් නිල් පැහැයට හරවන ද්‍රව්‍ය භස්ම වේ. ඊට පස්සේ භස්ම තිත්ත රස ඇතිය අතින් නැල්ලූ විට සබන් වැනි ලිස්සන සුළු ගතියක් ඇත. ඔන්න ඔය ටික තමයි භස්ම ගැන අපි කතා කරන්නේ. ඊළඟට අපි කියනවා නිල් ලිට්මස් වල හෝ රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොකරන ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍ය වේ. ලවණ කියලා කතා කරන්නේ නැහැ උදාසීන ද්‍රව්‍ය. ඒත් අපි 7 වසරේදී ওই විදිහට ඉගෙන ගන්නවා. දැන් එහෙම ඇවිල්ලා දැන් ඊට කලින් අපි 5 6 වසරවලදී අම්ල කියන එකට ඉගෙන ගත්තේ අම්ල කියන්නේ අඹුල් රසති ද්‍රව්‍ය. එහෙමයි ඉගෙන ගත්තේ. ඊළඟට අම්ල වලට උදාහරණ අපි පොඩි පන්තිවල ඉගෙනගෙන තියෙනවා. ඔය එක එක එළවලු පළතුරු වර්ග ඒ කියන්නේ දෙහි කුලයේ තක්කාලි ඊළඟට තව ගත්තොත් සියබලා ගොරකා විනාකිරි ඕවා අම්ල විදියට අපි කතා කරනවා. ඊට පස්සේ සබන් රෙදි ශෝධන ෂැම්පූ රෙදි ශෝධන කුඩු කියන්නේ ෂැම්පූ රෙදි ශෝධන කුඩු ඊට පස්සේ තව ගත්තොත් මොනවයි අලු ඊළඟට ආප්ප සෝඩා ඊට පස්සේ තව මේ අපි භාවිතා කරන ગેස්ට්‍රයිටිස් වලට මොනවද මේ මිල්ක් ඔෆ් මැග්නීසියා මෙන්න මේ වගේ දේවල් අපි කතා කරනවා භස්ම විදියට. හරිද? දැන් අපි මේ පාඩමේදී කතා කරන්නේ අම්ල භස්ම ලවණ පිළිබඳ නිවැරදි අර්ථ දැක්වීම. එහෙනම් අපි මුලින්ම බලමු ඉස්සෙල්ලා බලමු අපි විද්‍යාගාරයේ භාවිතා කරන අම්ල භස්ම. අපි ඒකත් 7 වසරේදී ඉගෙනගෙන තියෙනවා. විද්‍යාගාරයේ භාවිතා කරන අම්ල අපි බෙදන කොටස් දෙකකට ප්‍රබල අම්ල දුබල අම්ල. භස්මත් බෙදන කොටස් දෙකකට ප්‍රබල භස්ම දුබල භස්ම. ලවණත් අපි ආපහු බෙදනවා ආන්නික ලවණ උදාසීන ලවණ භාස්මික ලවණ. ඒ ඕනේ නැහැ. විද්‍යාගාරයේ භාවිතා කරන ප්‍රබල අම්ල තුනක් අපි 7 වසරේ ඉඳලා ඉගෙන ගන්නවා. ප්‍රබල අම්ල තුනක් විද්‍යාගාරයේ තුන තමයි අහන්නේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය. මම සූත්‍ර ටික ලියන්න. HCl H2SO4 HNO3 hydrochloric sulfuric nitric HCl කියන්නේ hydrochloric H2SO4 කියන්නේ sulfuric HNO3 කියන්නේ nitric හරිද ඊට පස්සේ දුබල අම්ල විදිහට කතා කරනවා කාබොනික් අම්ලය ඇසිටික් අම්ලය ෆෝමික් අම්ලය සිට්‍රික් අම්ලය ඔය වගේ ඒවා කතා කරනවා භස්ම විදිහට කතා කරනවා ප්‍රබල භස්ම දෙක KOH NaOH potassium hydroxide sodium hydroxide ඊට පස්සේ දුබල භස්ම විදිහට කතා කරනවා magnesium hydroxide MgOH2 හරිද ammonium hydroxide NH4OH calcium hydroxide CaOH2 සමහර පොත්වල calcium hydroxide ප්‍රබල භස්මයක් විදිහට හඳුන්වලා තියෙනවා. ওই විදිහට අපි කතා කරනවා. හරිද? ලවණ ගැන පස්සේ කතා කරමු. දැන් මෙහෙම බැලුවම ඕගොල්ලොන්ට මේ අම්ලවලයි භස්මවලයි පොදු ලක්ෂණයක් මේ සූත්‍ර වලින් හොයාගන්න පුළුවන්. මොනවද අම්ලවල තියෙන පොදු ලක්ෂණයක්? මොනවද භස්මවල තියෙන පොදු ලක්ෂණයක්? මේ සූත්‍ර දිහා බැලුවා කියන්න පුළුවන්. අම්ලවල H අන්න හරි. අම්ලවල තියෙනවා හයිඩ්‍රජන්. භස්මවල OH OH තියෙනවා. ඔන්න වෙනස.
OH කියන්නේ හයිඩ්‍රොක්සිල්. OH රින. හයිඩ්‍රජන් කියන්නේ H දාන. එහෙනම් මොකද්ද අපලයක් කියන්නේ මොකද්ද භස්මයක් කියන්නේ? මෙන්න මේ දෙක අනුව තමයි ඒක අර්ථ දක්වන්නේ. හොඳට මතක තියාගන්න. දැන් ඔන්න අම්ලයක් කියන්නේ මොකද්ද හුවොත් ඕගොල්ලෝ ලියන්න ඕන මෙන්න මේ මම කියන මෙන්න මේ දේ. හරිද? වෙන ඒවා ලිව්වට ලකුණු දෙන්නේ නැහැ 11 වසරේදී. අම්ලයක් කියන කුමක්ද හුවොත් අපි කියන්න ඕන මෙච්චරයි. යම් ද්‍රව්‍යයක් ජලයට දැම්මම ඒක විඝටනය වෙලා කියන්නේ අයන වලට වෙන් වෙලා හයිඩ්‍රජන් ධන අයන පිට වෙනවා නම් ජලයට හයිඩ්‍රජන් ධන අයන උදාහරිනවා නම් ඒක අම්ලයක්. එහෙනම් ඔන්න මම අර්ථ දැක්වීම කියන්නම්. ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රජන් ධන අයන මුදාහරින සංයෝග අම්ල වේ. ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රජන් ධන අයන මුදාහරින සංයෝග අම්ල වේ. හරිද? මේ තියෙන්නේ දැන් ඔයගොල්ලෝගේ පොතේ තියෙන මෙහෙම. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් අයන මුදාහරින රසායනික සංයෝගය අම්ලයක් ලෙස හැඳින්වේ. මොකක් වුණත් කවන්නේ ඒක අම්ලයක්. දැන් මම මේක කිව්ව එක පැහැදිලි නැත්නම් HCl ජලයට දැම්මොත් H ධන Cl ඍණ වලට වෙන් වෙනවා. ඒ කියන්නේ මෙන්න හයිඩ්‍රජන් ධන අයන ඇති වුණා ජලය තුල. එහෙනම් මේක අම්ලයක්. HCl AQ කියන්නේ ජලයට දැම්මම හයිඩ්‍රජන් ධන AQ Cl ඍණ AQ. ඇයි AQ කියලා යන්නේ? අපි ඉගෙනගෙන තියෙනවා යම් රසායනික සංයෝගයක් වායු අවස්ථාවේ තියෙනම් G අකුර දාන්නේ ගෑස්. මේ අවස්ථාව භෞතික අවස්ථාව. යම් සංයෝගයක් ඝනයක් විදියට තියෙනම් S අකුර දාන්න. යම් සංයෝගයක් ද්‍රවයක් විදියට තියෙනම් L අකුර දාන්න. යම් සංයෝගයක් ජලීය ද්‍රාවණයක් විදියට තියෙනම් AQ දාන්න. එහෙනම් මේ තියෙන්නේ ඔන්න ඔය විදියට අපිට ලියන්න පුළුවන් අම්ලයක් ජලය තුලදී අයන වලට වෙන් වෙන ආකාරය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ජලයට දැම්ම ගමන් හයිඩ්‍රජන් ධන අයනයි Cl ඍණ අයනයි බවට පත් වෙනවා. එහෙනම් අම්ලයක් කියන්නේ මොකක්ද? ඔන්න ඔක තමයි උත්තරේ. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදාහරින සංයෝග අම්ල වේ. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදාහරින සංයෝග අම්ල වේ. හරිද? දැන් ආයි පාරක් 3-4 පාරක් කියවන්න. ආයිත් සදහටම මත පිහිටිමු. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මේ මුදාහරින සංයෝග අම්ල වේ. දැන් ආපහු අපි අම්ල බෙදන කොටස් දෙකකට. ප්‍රබල අම්ල, දුබල අම්ල. මම දුබල අම්ල වල නම් ලිව්වේ නැහැ. කාබොනික් අම්ලය, ෆොස්ෆොරික් අම්ලය, සිට්‍රික් අම්ලය. මම ඒ ටිකක් ලියන්න. කාබොනික් අම්ලය කියන්නේ H2CO3. H2CO3. ෆොස්ෆොරික් අම්ලය කියන්නේ H3PO4. සිට්‍රික් අම්ලය කියන්නේ CH3 ඇසිටික් අම්ලය CH3COOH. හරිද? ඔය තියෙන දුබල. එතකොට ඇයි මෙහෙම අම්ල ප්‍රබල දුබල කියලා කොටස් දෙකකට වෙන් කරේ? ඇයි මේ භස්ම ප්‍රබල දුබල කියලා කොටස් දෙකකට වෙන් කරේ? ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි මේක හරි ලේසි පාඩම අපිට මේ අර අභ්‍යාසය තව ටිකක් ඉක්මනට කරගන්න තිබුණා නම් අද පාඩම ඉවර කරන්නත් තිබුණා. හරිද? දැන් මේක ලේසි. කොහොමවත් ලබන සතිය වෙනකොට මේ පාඩම ඉවර කරලා ඊළඟ පාඩමකට යනවා. හරිද? ප්‍රබල අම්ලයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී සම්පූර්ණයෙන්ම අයන වලට වෙන් වෙලා හයිඩ්‍රජන් ධන අයන මුදාහරින සංයෝග වලට. එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් දැන් මේ තියෙන ප්‍රබල අම්ල තුනනේ HCl H2SO4 HNO3. අපි හිතමු HCl අණු 100ක් ජලයට දැම්මා. HCl අණු 100ක් ජලයට දැම්මා. ජලයට දැම්මට පස්සේ මේවා සම්පූර්ණයෙන් වෙන් වෙනවා. වෙන් වෙලා ඔන්න ඔය විදියට හයිඩ්‍රජන් ධන අයනයි ක්ලෝරයිඩ් අයනයි හැදෙනවා. මේ 100ම හයිඩ්‍රජන් ධන අයන හා ක්ලෝරයිඩ් අයන වලට වෙන් වෙනවා. එහෙනම් ඒක ප්‍රබල අම්ලයක්. හරිද? ප්‍රබල අම්ලයක් නම් සම්පූර්ණයෙන් අයනීකරණය වෙනවා. සම්පූර්ණයෙන් අයනීකරණය වෙනවා. ජලය තුලදී මේවා දාන ඔක්කොම ටික මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලාණු කීයක් දැම්මද ඒ ඔක්කොම ටික හයිඩ්‍රජන් ධන අයනයි ක්ලෝරයිඩ් අයනයි බවට පත් වෙනවා නම් අපි කියන ප්‍රබල අම්ලය. ඒකේ ප්‍රබලතාවය වැඩි. ප්‍රබලතාවය තීරණය වෙන්නේ හැදෙන හයිඩ්‍රජන් අණු ගාන. මේ අයන ගාන අණු. හයිඩ්‍රජන් අයන සම්පූර්ණයෙන්ම හැදෙනවා නම් ප්‍රබලම එක. හරිද? එහෙනම් මේ තියෙන ප්‍රබලම අම්ල තුන.
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය. හරි. ඊළඟට බලමු මොකද්ද දුබල අම්ලයක් කියන්නේ කියලා. දුබල අම්ලයක් මොකද්ද? දැන් මේක අනිත් ඒවාත් අපි ලියමු. ඒකට නිකන් පැහැදිලි වෙන්න පුළුවන් නේ. මම මේ ප්‍රබල අම්ල තුන අයනීකරණය වෙන හැටි ලියන්නම්. HCl ජලයට දැම්මම HClAQ ජලයට දැම්මම හයිඩ්‍රජන් ධන අයන AQ ධන Cl ඍණ අයන AQ. ඔන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අයනීකරණය වෙන හැටි. සල්ෆියුරික් අම්ලය H2SO4 AQ කියන්නේ ජලීය ද්‍රාවණයක් කියන එක. ජලයට දැම්මම හයිඩ්‍රජන් ධන අයන AQ ධන SO4 සල්ෆේට් ඍණ 2 AQ. හැබැයි දරුවෝ මෙතන H2 ඒක නිසා මෙතන හයිඩ්‍රජන් ධන අයන දෙකක් හැදෙනවා. H2යි හයිඩ්‍රජන් ධන අයන සල්ෆේට් ඍණ 2 අයන එකයි. නයිට්‍රික් අම්ලය HNO3 AQ ඊතලයක් හයිඩ්‍රජන් ධන AQ ධන NO3 ඍණ 1 AQ. ඔය විදිහට අයනීකරණය වෙනවා. හරිද? ඔය තියෙන්නේ ප්‍රබල අම්ල තුන අයනීකරණය වෙන විදිය. මෙතන හයිඩ්‍රජන් ධන Cl ඍණ, මෙතන හයිඩ්‍රජන් ධන අයන 2යි සල්ෆේට් ඍණ 2 අයනය. මෙතන නයිට්‍රික් අම්ලය අයනීකරණය වුණාම හයිඩ්‍රජන් ධන අයනයයි NO3 ඍණ 1 අයනයයි. NO3 විතර පේන්නේ නැති ඇති NO3 ඍණ 1. හරිද? පොතේ තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට අයනීකරණය වෙන්නේ ප්‍රබල අම්ල. ඒතර දුබල අම්ල ජලීය ද්‍රාවණයකදී භාගිකව සම්පූර්ණයෙන් නෙවෙයි භාගිකව අයනීකරණය වේ නම් එවැනි අම්ල අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන මුදා හරින නම් එවැනි අම්ල වලට අපි කියනවා මොන අම්ල කියලාද? දුබල අම්ල. ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වී හයිඩ්‍රජන් ධන අයන මුදා හරින නම් එවැනි අම්ල දුබල අම්ල වේ. එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් මම ඇදලා වෙන්නම් නම් මෙතන. අපි ගමු ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලයේ සූත්‍රය තමයි CH3COOH. CH3COOH විනාශි. මේ AQ. ඇසිටික් අම්ල අණු 100ක් ජලයට දානවා. හරිද? ඇසිටික් අම්ල අණු 100ක් ජලයට දානවා. ජලයට දැම්මම 50ක් විතර මොකක්වත් වෙන්නේ නැහැ. CH3COOH විදියටම තියෙනවා. දැන් මේවා 100ක් දාන්නේ රන්දා මේ ගණන් දැම්මේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න. ඇසිටික් අම්ල අණු 100ක් ජලයට දැම්මම මේ ටික මේ විදියටම තියෙනවා. මොකක්වත් වෙන්නේ නැහැ. අයනීකරණය වෙන්නේ නැහැ. අම්ල අණු විදියටම තියෙනවා. තව 50 හයිඩ්‍රජන් ධන අයන 50කුයි ධන CH3COO ඍණ අයන 50කුයි බවට පත් වෙනවා. බලන්න වෙච්ච වැඩේ. ඔයගොල්ලන්ට පැහැදිලි නැත්නම් මම ඒක ටිකක් ලොකු කරලා යනවා. මෙන්න ඔන්න වෙච්ච වැඩේ. මේ ඇසිටික් අම්ල අණු 100ක් ජලයට දැම්මම 50ක් අයනීකරණය වෙන්නේ නැහැ. ඒක අණු විදියටම තියෙනවා. 50ක් හයිඩ්‍රජන් ධන අයන හා ඇසිටේ මේ CH3COO ඍණ අයන 50ක් බවට පත් වෙනවා. මෙන්න මෙහෙම වෙනවා නම් අපි කියන්නේ මේක භාගික අයනීකරණය. භාගෙට සම්පූර්ණ නෙවෙයි ඉස්සෙල්ලා HCl අම්ල අණු 100ක් දැම්ම නම් 100ම අයනීකරණය වෙනවා. මෙතන භාගෙට. එහෙනම් අපි කියන මේකට දුබල අම්ලය. මම කියන්නේ හයිඩ්‍රජන් ධන අයන හැදෙන ප්‍රමාණය අනුව තමයි ප්‍රබලද දුබලද කියලා තීරණය. මෙතන 100ක් දැම්මම 50යි හැදුනේ. ඉස්සෙල්ලා 100ක් දැම්මම 100ක් හැදුනේ. එහෙනම් ඒක ප්‍රබල අම්ලය. මෙන්න මේවා දුබල අම්ල වෙන්නේ ඒක. හරිද? ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වේ. එහෙනම් අපි අර්ථ දක්වන්නේ. ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වී හයිඩ්‍රජන් ධන අයන මුදා හරින සංයෝග අපි කියනවා දුබල අම්ල කියලා. හරිද? ඕගොල්ලොන්ට එකපාරක් පේපර් එකක එකපාරක් නෙවෙයි 2000
20 මට මතක හැටියට 2020 පේපර් එක දැන් මම ඒක හොයාගන්න නෑ නැත්තම් පෙන්නන්න තිබුණා 2020 හෝ 19 පේපර් දෙකේ එකක ඇවිල්ලා තිබුණා ඔය මට මතක හැටියට HCl හරි ඔන්නෝම අම්ලයක් ජලයට දැම්මට පස්සේ ඒකේ අඩංගු විය හැකි සංඝටකවල නිවැරදි පිළිතුර වන්නේ කියලා උත්තර හතරක් තිබුණා. මට කියන්න බලන්න ජලයේ HCl අම්ලය ජලයට දැම්මම තියෙන්න පුළුවන් සංඝටක ජලයේ HCl අම්ලය ජලයට දැම්මොත් තියෙන්න පුළුවන් සංඝටක. කියන්න බලන්න එක්කනේ. මොකක්ද උත්තරේ? HCl අම්ලය ජලයට දැමූ විට ජලයේහි අඩංගු වන සංඝටක. එම ජලයේ අඩංගු වන සංඝටක. කියන්න බලන්න. කියන්නේ HCl ජලීය ද්‍රාවණයක අඩංගු සංඝටක අන්න එහෙමයි තිබුණේ. HCl ජලීය ද්‍රාවණයක තිබිය අඩංගු සංඝටක. පිළිතුරු හතරක් මම පිළිතුරු හතරක් ලියන්න ඕගොල්ලෝ මට උත්තරේ ගන්න. නැත්නම් ඕගොල්ලන්ට වැඩි අමාරුයි. උත්තර හතරක් මම ලියන්නම්. එක දෙක තුන හතර දැන් මොනවද ජලය දාන්නේ HCl HCl ජලයට දැම්මම ජලයේ අඩංගු වන සංඝටක අන්න පළවෙනි එකට උත්තරේ ඔය පළවෙනි එක හරිද ඊට පස්සේ දෙවෙනි එක තුන්වෙනි එක ප්‍රශ්නෙත් මම ලියන්න HCl ජලීය ද්‍රාවණයක අඩංගු සංඝටක වන්නේ මොන උත්තරේ දැන් මේ කියලා දීපු ටික ඕගොල්ලන්ට තේරුණා නම් ඕගොල්ලන්ට පුළුවන් ඔකට උත්තරේ කියන්න බලන්න උත්තරේ එකද දෙකද තුනද හතරද එකද දෙකද තුනද හතරද පිළිතුරක් දාන්න බලන්න HCl ජලීය ද්‍රාවණයක අඩංගු සංඝටක වන්නේ chat එකට හරි දාන්න එකද දෙකද තුනද හතරද කීයද පළවෙනි එක තියෙනවා H දාන Cl දින H2O Cl දින දෙවෙනි එක H දාන Cl දින H2O තුන්වෙනි එක H දාන Cl දින OH හතරවෙනි එක H දාන Cl දින OH දින H2O දැන් කරලා තියෙන්නේ HCl අම්ලය ජලයට දාලා ඒ ජලීය ද්‍රාවණයේ තියෙන දේවල් අහන්නේ මොකක්ද උත්තරේ ඉක්මනට වෙලා යනවා ඉක්මනට දාගෝ දැන් ඔන්න මේ දැන් ඕගොල්ලන්ට පැහැදිලි මම අර කියන දේ හැමදාම කියන්නේ බොරුවක් නෙවෙයි කියන එක අපි කොච්චර පාඩම ඉගෙන ගත්තත් ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඒ අත්දැකීම් ගත්තේ නැත්නම් ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්න හිතා ගන්න බෑ ප්‍රශ්නේ මොන වගේද කියලා හිතා ගන්න බෑ හරිද ඒ වගේ එකක් තමයි මෙතන දැන් ඕගොල්ලන්ට දැන් උගන්වන්නේ ඔච්චරයි දැන් මම අර කිව්ව ටික විතරයි උගන්වන්නේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධනායන උදාහරණ සංයෝග තමයි ආම්ල ඒතකොට ජලයට දැම්මම හයිඩ්‍රජන් ඒක භාගයට නම් අපි කියන භාගයට විඝටනය වෙනවා නම් අපි කියන එතකොට තුබල ආම්ලය සම්පූර්ණයෙන් වෙන් වෙනවා නම් ප්‍රබල ආම්ලය දැන් අපි ඉගෙන ගත්ත HCl කියන්නේ ප්‍රබල ආම්ලය එහෙනම් මොකක්ද උත්තරේ මේකේ ඉක්මනට දරුවෝ මට වෙලාව ගන්න එපා ඔච්චර මේ වගේ ප්‍රශ්නවල ඔච්චර වෙලාව දෙන්න බෑ
ඈ මොකද්ද උත්තරේ? 1ද 2ද 3ද 4ද? chat එකට දාන්න කියන්න බැරනා මට chat එකට දාන්න උත්තර. මේකේ chat එක වැඩ කරන්නේ නැද්ද? Zoom එකේ? නෑ සර්. chat එක වැඩ කරන්නේ නැද්ද? ඔයගොල්ලන්ට chat එකට දාන්න බැරිද? message දාන්න බැරිද? බෑනේ සර්. හරි මම දාන්නම් මේ මෙතන වෙනස් වෙලා මේ එක හරි දැන් බලන්න පුළුවන්ද කියලා? දැන් පුළුවන්? දැන් පුළුවන් හරි. උත්තර දාන්න බලන්න. මොකක්ද උත්තරේ? 1 2 තමයි දාන්නේ ගොඩක් අය. 1 2 සමහර අය 1 කියලා දානවා සමහර අය 2 කියලා දානවා. වෙනත් උත්තර තියෙනම් මට කියන්න. තව උත්තර තියෙද? ගොඩ දෙනෙක් උත්තර දාලා තියෙනවා. ඔයගොල්ලෝ තව ගොඩාක් විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්න ඕන. හරිද? කියන උත්තර වලින් මට කියන්න තියෙන එච්චරයි. සරලව ප්‍රශ්න පහ හැමතිස්සෙම. හරිද? එක ලකුණක් මේ පේපර් එකේ එක ලකුණක්. ඒකට මේක වැරදුනා කියන්නේ ඔයගොල්ලන්ට 99න් තමයි කවුන්ට් වෙන්න ගණන් මේ පේපර් එකේ ලකුණු ගණන් වෙන්නේ 99යි මේක වැරදිනේ එක ලකුණ සම්පූර්ණයෙන් විවගත් මේ බහුවර්ණ එකක් වර්ධිනවා කියන්නේ එක ලකුණක්. හරි අහගන්න දරුවෝ මෙන්න මේකයි උත්තරේ. උත්තරේ මං හිතන්නේ කවුරුවත් දාලා තිබුණේ නැහැ. උත්තරේ 4. උත්තරය 4. ඇයි මම 4 කියලා ගත්තේ? මෙතන පිළිතුර 4 වෙන්නේ ඇයිද? 4 වෙන්න හේතුව මොකද්ද? මම කියන්නම් හේතුව. දැන් මම කිව්වා හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ ප්‍රබල අම්ලයක්. හරිද? හයිඩ්‍රොක්ලෝරික් ප්‍රබල අම්ලයක් නම් හොඳට අහගන්න. හයිඩ්‍රොක්ලෝරික් ප්‍රබල අම්ලයක් නම් හයිඩ්‍රොක්ලෝරික් ජලයට දැම්මම සම්පූර්ණයෙන් මේ ටික හයිඩ්‍රජන් හා ක්ලෝරින් ක්ලෝරයිඩ් බවට පත් වෙනවා. ඒක පැහැදිලි. හයිඩ්‍රජනුයි ක්ලෝරයිඩුයි හැදිලා තියෙනවා. ජලය H2O. එහෙනම් ජලයක් තියෙන්න ඕන. මොකද ජලීය ද්‍රාවණයකනේ. ජලය කියන්නේ H2O. ඒ වගේම සමහර ජල අණු ඉන්නවා ජලය විදියට නැතුව හයිඩ්‍රජන් ධන අයනත් OH ඍණායනත් ලෙස වෙන් වෙච්ච. ජලයක් වෙන් වෙනවා හයිඩ්‍රජන් ධන හා OH ඉතා සුළු ප්‍රමාණයක්. දැන් අහලා තියෙන ප්‍රශ්නේ හයිඩ්‍රොක්ලෝරික් ජලීය ද්‍රාවණයක අඩංගු සංඝටක. එහෙනම් හයිඩ්‍රජන් ධන අයන තියෙන මේ. ක්ලෝරයිඩ් ඍණායන තියෙන මේ. ජලය තියෙන මේ. ඒ වගේම ජලය වෙන් වෙලා OH ඍණායනත් කීපයක් තියෙනවා. උත්තරේ 4. කොහොම එන්නේ ප්‍රශ්න? ඔන්න ඔයගේ ප්‍රශ්න තමයි පේපර් වලට එන්නේ. හරිද? ඒකට හිතා ගන්න හොඳට. දැන් මේක කෙලින්ම අපිට අතාරින්න පුළුවන් ඇයි? හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ ප්‍රබල අම්ලයක් නම් අනිවාර්යයෙන්ම මෙහෙම වෙන්න බෑ. මෙහෙම තියෙන්න බෑ. එක අතාරින්න පුළුවන්. එක සම්පූර්ණයෙන් අතහැරලා දාන්න පුළුවන්. හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ ප්‍රබල අම්ලයක් නම් HCl අණු කවදාවත් ජලීය ද්‍රාවණයේ තියෙන්න බෑ. අනිවාර්යයෙන් සම්පූර්ණයෙන් අයන වලට වෙන් වෙනවා. එහෙනම් ඒක තැන්. දෙවෙනි එකේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ජලය. ගොඩක් අය මේක ගහනවා. ගැහුවට වැරදි. මොකද හේතුව ජලයත්
හොඳට මතක තියාගන්න ජලීය ද්‍රාවණවලදී ජලයත් අයන වලට වෙන් වෙනවා. ආශ්‍රිත ජලයේ තමයි අයන නැත්තේ. මතක් කරගන්න දරුවෝ ඕගොල්ලෝ විද්‍යුත් විච්ඡේදන මං කිව්වේ. අල්පාම්ලිත ජලය. ජලයට අම්ල බිඳු කිහිපයක් දැම්මම ජලය අයන වලට වෙන් වෙනවා. ජලය අයන වලට වෙන් වෙනවා. හයිඩ්‍රජන් ධනායනය OH වෙනවා. ඒක නිසා තමයි ඒක හරහා විදුලිය ගමන් කරන්නේ. ආශ්‍රිත ජලය හරහා විදුලිය ගමන් නොකරුවට අල්පාම්ලිත ජලයට අම්ල බිඳු කිව්වේ. මෙතන අල්පාම්ලිත නෙවෙයි ගොඩක් දාන. එතකොට කොහොමද ජලය අයන වලට වෙන්නේ? එතකොට හයිඩ්‍රජන් ධනායනය OH ඍණායනය හැදෙනවා. උත්තරේ මේක. හරිද? මම ඔය නිකන් මට මතක් වෙච්ච නිසා මම මේ ප්‍රශ්නේ කරේ. හරිද? ඔයගොල්ලන්ට තේරුම් ගන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි විද්‍යාවේ අහන්නේ. එතකොට අපි පොත පාඩම් කරලා ගියාට මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියන්න බෑ. එහෙම ගැටලුවක් වෙනවා. හරිද? ඒකයි කියන්නේ හැමතිස්සෙම අපිට වැඩි ලකුණකට යන්න නම් පාඩම් කිරීම විතරක් හරියන්නේ නෑ කියලා. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. ප්‍රැක්ටිස් එක කරන්න නම් ඒක වෙන්න නම් පුළුවන් තරම් ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙනවා. ඒතකොට ප්‍රශ්න වලට උත්තර ලියන්න ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට තනියම බෑ. හරිද? තනියම ප්‍රශ්න වලට උත්තර ලියන්න අමාරුයි. දැන් මේ ප්‍රශ්නෙට උත්තරය ලියන්න ඕගොල්ලෝ හිත හදාගෙන ඉන්න පළවෙනි එක දෙවෙනි එක ගහලා හරිය කියලා හිතාගෙන. හරි නෑ. වැරදි. අපි හිතන්නේ හරි කියලා ඒ වුණාට වැරදි. හරිද? ඒක නිසා අපි අර ඔකට හොඳම ක්‍රමය තමයි ඉතින් පේපර් ක්ලාස්. පේපර් ක්ලාස් එකකින් තමයි ගොඩ යන්න පුළුවන්. ඒක මතක තියාගන්න. සර් ඔව්. එතකොට සල්ෆියුරික් අම්ලය වගේ එකක් ජලයට දැම්මත් මේ OH ඍණායන අනිවාර්යයෙන් OH ඍණායන හැදෙනවාමයි. හරිද? සල්ෆියුරික් අම්ලය ජලයට දැම්මත් OH ඍණායන හැදෙනවා. හොඳට මතක තියාගන්න. ඕනම අම්ලයක් ජලයට දැම්මම හයිඩ්‍රජන් ධනායනත් හැදෙනවා OH ඍණායනත් හැදෙනවා. හරි ජලයත් කීපයක් අනිවාර්යෙන් විඝටනය වෙනවා. හරිද? ඒ විදිහට මතක තියාගන්න. හරි අපි යන් ඊළඟ කොටසට. දැන් එතකොට අපි කතා කරේ මොකද්ද? ප්‍රබල අම්ල. ඊළඟට දුබල අම්ල. දුබල අම්ලත් මම කතා කරා. දුබල අම්ල වලට උදාහරණ දැන් ජලීය ද්‍රාවණයකදී භාගික වායනීකරණය වෙනවා. අම්ල වලට කියන දුබල අම්ල. එතකොට දුබල අම්ල වලට උදාහරණ විතර ගන්න පුළුවන් එකක් තමයි ඇසිටික්. ඇසිටික් අම්ලය. ඇසිටික්. විනාකිරි වල තියෙන්නේ. විනාකිරි කියන්නේ ඇසිටික් අම්ලය නෙවෙයි. හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට අපි හිතන දැන් අපි ඒක පොඩි පන්තිවලදී උගන්වනවා ඇසිටික් අම්ලය විනාකිරි. ඒක ගැටලුවක් නැහැ. දැන් මතක තියාගන්න විනාකිරි වල අඩංගු වෙන්නේ ඇසිටික් අම්ලය. CH3COOH. දැන් ඕගොල්ලන්ට ඉස්කෝලේදී කොහොම හරි හම්බ වෙනවා කියලා හම්බ වෙන්නේ නැහැ. හරිද? හම්බ වෙනවා කියලා හිතමුකෝ ඇසිටික් අම්ල බෝතලයක්. දැන් කවුරු හරි ළමයෙක් කියනවා මේ ඇසිටික් අම්ලය මේ තියෙන්නේ විනාකිරිනේ. අපි මේකේ රහ බලමු කියලා කට්ටිය එක මේක බොනවා. මොකක් වෙයිද? දැන් පොඩි කාලේ ඉඳලා අපි විද්‍යාවට ඉගෙනගෙන තියෙන ඇසිටික් අම්ලය කියන්නේ විනාකිරි. දැන් එතකොට විද්‍යාගාරයේදී අපිට ඇසිටික් අම්ල බෝතලයක් හම්බ වෙනවා. හරිද? දැන් මේක අහලා තියෙනවා. ඇසිටික් අම්ලය CH3COOH. එහෙම ගහලා ලකුණු කරපු බෝතලයක් තියෙනවා. දැන් එක ළමයෙක් කියන මේක මේ විනාකිරි මේක එච්චර සැර නෑ. අපි මේක බීලා දාමු කියලා පොඩ්ඩක් රහ බලමු කියලා පොඩ්ඩක් මේන් ටිකක් අරගෙන රස බලමු. මොකද්ද වෙන්නේ? මොකක් වෙන්න පුළුවන්ද? පිච්චිලා යනවා. ඕගොල්ලෝ chat එකට දාලා තියෙනවා පිච්චිලා යනවා විකාදනකාරකයි. හරිද? ඇසිටික් අම්ලය දුබල අම්ලයක් වුණාට විකාදනකාරකයි. සජීවී මතු පිටකට හෝ පොළවට වැටුණොත් පිච්චිලා පිලිස්සෙනවා. එතකොට විනාකිරි වැටුණාට පිච්චෙන්නේ නැහනේ. දැන් ගෙදර තියෙන විනාකිරි බෝතලෙන් ටිකක් අපේ ඇඟට වැටුණාට අපි ඒක දිව ගාලා බැලුවට රස බැලුවට ඒකේ වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් ඒක වැරදිනේ. මොකද කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට? ඇසිටික් අම්ලය පිච්චෙනවා නම් ඇයි විනාකිරි පිච්චෙන්නේ නැත්තේ? විනාකිරි කියන්නේ මොනවද එතකොට? විනාකිරි අපි අර ගත්තොත් මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ විනාකිරි කියන්නේ මතක තියාගන්න 10%ක විතර ඇසිටික් අම්ල ද්‍රාවණයක් 10%ක විතර විනාකිරි වල 90ක් තියෙන ජලය 90ක් විතර තියෙන ජලය 10%ක් විතර තමයි ඇසිටික් අම්ලය තියෙන්නේ 100%ක් ඇසිටික් අම්ලය ගත්තොත් ඒක අනිවාර්යයෙන් විකාදනකාරකයි ඒ වගේ අම්ල බෝතලයක ගහලා තියෙන මෙන්න මේ සංකේතය මෙහෙම අඳිලා මොකද්ද මෙහෙම අතක් අඳිනවා හරිද මේ අතට වැටෙනොත් එහෙම අම්ල වැටෙන තැන
කැඩිලා තියෙනවා. හරිද? ඒ කියන්නේ විකාදන කාරක ගුණ. ඊළාට සජීවී මතු මේ ඒ සජීවීනේ අජීවී පෘෂ්ඨයක් අඳිනවා. අම්ලය වැටෙනවා. වැටෙන තැන හැරිලා තියෙනවා. මේ සටහනේ තේරුම තමයි සජීවී මතු පිටකට හෝ අජීවී පෘෂ්ඨයක් මතට වැටුණු විට විකාදනය වේ. හරිද? එතන හැරිලා යනවා. නැත්තම් සරලව කියනවා නම් විකාදන කාරක ගුණ සහිතයි. ඒකට සාන්ද්‍ර අම්ල බෝතලවල මේක ලකුණු කරලා තියෙනවා. මේ වගේ බෝතලයක් අපි පරිස්සමෙන් ඕන පරිහරණය කරන්න. මේ වගේ බෝතල් අල්ලන්න හොඳ නෑ. අපි විද්‍යාගාරයට ගියාම මේ වගේ බෝතලයක් තියෙනවා අනිවාර්යෙන් එතනින් ඉවත් වෙන්න ඕන. හදිසියෙවත් ඔක මොකක් හරි වෙලා බිම වැටුනොත්, කුඩු වුණොත්, බිඳුනොත් සමහර වෙලාවට අපේ ශරීරයේ පිලිස්සීම් හරිද? දැන් අම්ල වලට පිලිස්සුනාම ගොඩක් වෙලාවට හොඳ කරාට ඒ කැලල් යන්නේ නැහැ. අර මම ඕගොල්ලන්ට මේක කිව්වත් දන්නේ නැහැ. මට ට්‍රේනින් එකකදී හම්බ වුණා ටීචර් කෙනෙක්. ඒ ටීචර්ගේ පැත්තේ මූණේ පැත්තක් පිලිස්තිලා. ඇහුවම ඒ කියන්නේ එයා A level කරන කාලේ ඇසිඩ් බෝතලයක් කිරිලා ඒ ඇසිඩ් වලට තමයි ඉස්කෝලේදී පිලිස්තිලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. හරිද? දැන් මගේ අතත් පිච්චිච්ච අවස්ථා තියෙනවා ඇසිඩ් වලට. ඒක භයානකයි. ඊළාට මේ සමහර මිනිස්සු තරහට හරිද? රණ්ඩු වලදී අනිත් අයට ඇසිඩ් ගහනවා. ඔයගොල්ලෝ ආල් තියෙනවනේ ඇසිඩ් ගහනවා කියලා. එතෙන්දී ගොඩක් වෙලාට භාවිතා කරන්නේ සල්ෆියුරික් අම්ලය. මොකද අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය කර්මාන්තවලට ගන්න නිසා ඔය මේ සමහර ලයිසන් බලපත්‍රලාභීන් කාව තියෙන විකුණන්න. ඒව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා එනිහිල්ලා අර ඉන්දියාව ගැන ඕගොල්ලන්ට ඔය කිව්වා මතක් වෙනවා. ඉන්දියාවේ එහෙම තියෙනවා මේ ඇසිඩ් ගහපු කාන්තාවන්ගේ සංගමය. හරිද? ඉන්දියාවේ මේක ගොඩක් ඔය ඉන්දියාව කියන්නේ මහා අමුතු රටක්නේ. ලංකාවට අන්තයිනේ ඉන්දියාව කියන්නේ. හරිද? ඒකේ ඔය පිරිමි ළමයි ගෑනු ළමයි එක්ක යාළු වෙන්න ඇහුවාම බැරි වුණා බැහැ කිව්ව ගමන් ඒකට වෙනම චිත්‍රපටි පවා තියෙනවා. හරිද? බැහැ කිව්ව ගමන් කරන්නේ ඊළඟ දවසේ මග රැකලා ඉඳගෙන ගහනවා ඇසිඩ් වලින්. ගහලා මූණට ගහන්නේ. හරිද? මැරෙන්නත් නෙමෙයි ගහන්නේ. ගහන්නේ මූණ පිච්චෙන්න. ඊට පස්සේ මූණේ කොටසක් මේ වෙච්ච ගමන් විකෘති වෙනවා. විකෘති වුණාට පස්සේ ආයිත් ඉතින් වෙන දෙයක් කරගන්න බෑනේ. කසාදයක් කරගන්න එහෙම බෑනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ බේව එක. එතකොට අන්තිමට එහෙම ඒ ඇසිඩ් ගහපු එක්කෙනෙක්ගෙන් ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මානසික වැටලා සම්පූර්ණයෙන් මේ වෙනවා. එතකොට එහෙම ගෑනු කෙනෙක් හදනවා සංගමයක්. හරිද? එම කාන්තාව දිරිමත් කරන්න. ඊට පස්සේ එයාට ලෝකේ ඉහළම සම්මාන ලැබෙනවා. අන්තිමට එයා ගැන චිත්‍රපටියක් පවා මේ ඉන්දියාවේ නිපද වෙනවා. එයාගේ ජීවිත කතාව ඇසුරින්. මට මතක නැහැ මේ ගෑනු කෙනාගේ නම. අන්තිමට එහෙම අයට අර සමාජයේ තැනක් ලබා දෙන්න ඒ වගේ කොන් වෙච්ච අයට එහෙම ඇසිඩ් ගහලා කොන් වෙච්ච අයට සමාජයේ තැනක් ලබා දෙන්න හදන මේ එකක්. හරිද? ඒක අපි දැනගන්න ඕන. මම මේ නිකන් කතාවක් කිව්වේ ඔයගොල්ලන්ට. එහෙම දේවලුත් වෙනවා ලෝකේ. ඒත් අපි දැනගන්න ඕන විද්‍යාගාරයේදී අම්ල පරිහරණය කරනකොට මෙන්න මේ සංකේතය මතක තියාගන්න. හරිද? මේකේ තේරුම තමයි සජීවී මතු පිටකට හෝ අජීවී පෘෂ්ඨයකට වැටුණු විට විකාදනය වේ. නැත්නම් විකාදන කාරක ගුණ පෙන්වුම් කරයි. හරිද? නැත්නම් අම්ලයක ඔක සලකුණු කරලා තියෙනවා. මේ තියෙන ඔයගොල්ලෝගේ පොතේ මේක තියෙනවා. අතකට වැටුනම එහෙම නැත්නම් පොළවට වැටුනම අම්ලයකට මොකද්ද කරන්න පුළුවන් කියන එක. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම් මේකේ මේ එහෙම තියෙන එක. මේ තියෙන්නේ අම්ල බෝතලේ ඒ සලකුණ මේ තියෙන්නේ. සජීවී මත පිටකට හෝ අජීවී මත පිටකට වැටෙනවා විකාදනය වෙනවා කියලා. දැන් මේ තියෙන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. දැන් මේක මෙතන පිපුරුනොත් එම වැටුනොත් එම ආයි බෝම්බයක් ගහුවා වගේ තමයි. ගිනි ගන්න වුණත් පුළුවන්. ඒ නිසා මේක ගොඩක් පරිස්සමෙන් ගබඩා කරන්න ඕන. විද්‍යාගාරයක මේ අම්ල ගබඩා කරන්නේ ගොඩක් වෙලාට විද්‍යාගාර බඩු තියෙන රාක්කයේ යටම කෙළවරේ. ගොඩක් වෙලාට වැලි දාලා වැලි වලට උඩින් තමයි තියලා තියෙන්නේ. හරිද? කියන්නේ හදිසියෙවත් මොනවා හරි මේ හේතුවක් නිසා පෙල්ලුනොත් ඒ වැලි වලට
ටිකක් අර අම්ලය උරාගෙන වෙන හානිය අවම කරන්න වැලි තියලා වැලි වලට උඩින් තමයි තියන්නේ. අපි ඉතා පරිස්සමෙන් මේවා පරිහරණය කරන්න ඕන. පෙරළුනොත්, වැටුනොත්, බිඳුනොත්, කුඩු වුනොත් විශාල හානියක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට රසායනික ද්‍රව්‍ය ගබඩා කරද්දී විද්‍යාගාරේ ඒවා ගබඩා කරන්නේ නැහැ. අර අම්ල භස්ම ගැටිලා ප්‍රතික්‍රියා කරන විදිහට එක තැන ගබඩා කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරි. දැන් අපේ වෙලාව ඉවරයිනේ.